ආදරණීය නංගි මල්ලි ඔයගොල්ලෝ අද එකතු වෙන්නේ අපේ උසස් පෙළ රසායන විද්‍යාව පාඩමේ චාලක රසායනයේ දෙවෙනි කොටසත් එක්ක. ඉතින් මුලින්ම මම කැමතියි අපේ පළවෙනි වීඩියෝ එක මම දැන් ඔයගොල්ලෝ දැනටමත් ඒක බලලා ඇති කියලා හිතනවා. ඒකේ පොඩි සමරි එකක් අපි ඉක්මනට කතා කරලා ඊටු කොටස් ටිකට යමු. ඉතින් මුලින්ම අපි එක දිශාවකට සිදුවන මේ වගේ ප්‍රතික්‍රියාවක් කතා කළා. ඊට පස්සේ මේකේ ප්‍රතික්‍රියක හා ඵල කියන දෙකම භාවිතා කරලා මම කිව්වා අපිට පුළුවන් R. එහෙම නැත්නම් ශීඝ්‍රතාවය සඳහා සමීකරණය ලියා ගන්න. ඉතින් මේ ප්‍රතික්‍රියක A හෝ B භාවිතා කරලා ශීඝ්‍රතාවය ලියද්දී හැම වෙලේම ඍණ ලකුණ ඊටම වැදගත්. මොකද ප්‍රතික්‍රියක හැම වෙලේම වැය වෙනවා. ඒකට එන්නේ හේතුව මම කලින් වීඩියෝ එකේ පැහැදිලිවම ඔයගලන්ට කිව්වා. ඉතින් එතකොට ඍණ ලකුණත් එක්ක මේ වගේ ස්ටොකියෝමෙට්‍රියෙන් බෙදලා මෙතන සිම්පල් D එහෙම නැත්නම් ඔයගලන්ට ත්‍රිකෝණයකින් මේක හඳුනා ගන්න පුළුවන්. මේ දෙකේම කියවෙන්නේ වෙනසක් ගැන. එතකොට සාන්ද්‍රණ වෙනස කාල වෙනසෙන් බෙදලා ඒ වගේම ඵල සම්බන්ධයෙන් ඔයගොල්ලෝ ලියනවා නම් ධන ලකුණක් එන්නේ ඍණ ලකුණ එන්නේ නැහැ. මොකද ඒක ඵල හැම වෙලේම හැදෙන හින්දා ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඉතින් R එහෙම ප්‍රකාශයක් අපි ලිව්වා. ඉතින් අපි R ප්‍රකාශය ලිව්වන් පස්සේ ශීඝ්‍රතා නියම එහෙම නැත්නම් ශීඝ්‍රතා ප්‍රකාශයට ආවා. ශීඝ්‍රතා ප්‍රකාශයේදී ඔයගලන්ට මතකදී අපි R එහෙම නැත්නම් ශීඝ්‍රතාවය හා ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණ අතර සම්බන්ධතාවයක් ගොඩනගුවා. මම මෙතනදී බලන්න කළපාට රවුන්ඩ් එකක් දාලා දෙනවා. ඉතින් එතෙන්න සාමාන්‍ය ප්‍රතික්‍රියාවකට ඔයගොල්ලෝ මේ ප්‍රතික්‍රියාවට ලියනවා නම් අපි මෙතෙන්ද දාන්න ඕනේ පෙළ. දැන් මෙතනදී ඇත්තටම පෙළ මම x හා y එහෙම නැත්නම් මම මේ සිම්පල් a සිම්පල් b කියන ස්ටොකින් සංගුණක දෙක නෙමෙයි භාවිතා කරන්නේ නිකන් xy කියලා ලියනවා. x කියන්නේ a ප්‍රතික්‍රියකේ සම්බන්ධ ප්‍රතික්‍රියාවේ පෙළ, y කියන්නේ b ප්‍රතික්‍රියකේ සම්බන්ධ ප්‍රතික්‍රියාවේ පෙළ. හැබැයි ඔයගොල්ලන්ට මම කිව්වා මේ ඔයගලන්ට එක්සෑම් එකේ ගාණක් දුන්නාම මේක දීලා තියෙනවා නම් මෙන්න මේ ප්‍රතික්‍රියාව මූලික පෙළ එහෙම නැත්නම් තනි පියවර ප්‍රතික්‍රියාවක් කියලා ඔයගලන්ට කෙලින්ම පුළුවන් සාන්ද්‍රණයේ මෙන්න මේ ඔයගොල්ලෝ දාන පෙළ වෙනුවට පෙළ දාන අංකය පෙළ දාන ඉලක්කම කෙලින්ම ස්ටොකියෝමෙට්‍රික සංගුණකය ගන්න. එහෙනම් දැන් මේ ප්‍රතික්‍රියාව මූලික පෙළ ප්‍රතික්‍රියාවක් වුණා නම් මෙයාගේ සිම්පල් A හා B විදිහට තමයි මේක වෙනස් වෙන්නේ. ඉතින් අපි මේ ටික ඉදා සාකච්ඡා කළා පෙළ ඔයගලන්ට බිඳුව 1 හා 2 කියන අගයන් වලින් තමයි එන්නේ. අපි එතනින් කොහොමද ඒවා වෙනස් වෙන්නේ? එතකොට ශීඝ්‍රතාවය හා කාලය අතර ශීඝ්‍රතාවය හා සාන්ද්‍රණය අතර සමානතාවය කොහොමද දෙන්නේ කියලා පැහැදිලිව විස්තර කළා. ඒ වගේම මම කියනවා නම් ඕනෑම ප්‍රතික්‍රියාවක් මේ වගේ ප්‍රතික්‍රියාවක් කාලයත් එක්ක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන ප්‍රතික්‍රියාවේ වේගය එහෙම නැත්නම් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ මොකද? එහෙම අඩු වෙන්නේ අනිවාර්යෙන් ප්‍රතික්‍රියක අඩු වෙන හින්දා. ඉතින් ඒකත් එක්ක අද දවසේත් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගලන්ගේ එතනින් පස්සේ මම ඉදත් කිව්වා අන්තිම වෙද්දී පළමු මුලින්ම අර්ධ ජීව කාලය සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අර්ධ ජීව කාලයේ වැදගත් කොටසක් ඔයගලන්ට පාසලවල ඇවිල්ලා තියෙනවා කොහොමද? අර්ධ ජීව කාලය ඊට පස්සේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න බලපාන සාධක. එහෙම නැත්නම් අපි දැන් A B C D වලින් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. මේ ප්‍රතික්‍රියාව වෙන්න බලපාන සාධක මොනවද? ප්‍රතික්‍රියාවක් වෙන්න බලපාන සාධක. ඒ වගේම ඊට පස්සේ එතනින් පස්සේ මේ වගේ වෙන ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට බලපාන සාධක මොනවද කියලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ශක්ති ප්‍රස්ථාර ඒ වගේ වැදගත් කොටස් කීපයක් මත වෙනවා. මම හිතනවා ඔයගොල්ලෝ හොඳට ඒ ටික අල්ලගනි කියලා. ඉතින් මුලින්ම අපි අර්ධ ජීව කාලය සම්බන්ධ කොටස බලමු. අර්ධ ජීව කාලය එහෙම නැත්නම් මට කියන්න පුළුවන් අපි ඉංග්‍රීසියෙන් කියනවා half life කියලා. මම මේක t half කියලා දානවා. ඉතින් මෙතන ඔයගොල්ලෝ පැහැදිලිව මතක තියාගන්න මේ t half කියන්නේ t ගුණ කිරීම භාගයවත් එහෙම සංකේතයක් නෙමෙයි. t half කියන්නේ x හරි y හරි තනි එකක්. මෙන්න t half කියලා සම්පූර්ණ අදහස තමයි අර්ධ ජීව කාලය. හරි. ඉතින් ඔයගලන් සිලබස් එකත් එක්ක බලුවාම අර්ධ ජීව කාලය කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. හිතමු අපි ඔයගොල්ලෝ ආරම්භක සාන්ද්‍රණය දැන් ABCD ප්‍රතික්‍රියාව ගත්තොත් එහෙම මේකේ ඔයගොල්ලෝ මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය අපි හිතමු ඔයගොල්ලෝ 20කින් පටන් ගන්නවා කියලා. ආරම්භක සාන්ද්‍රණය 20යි. T බිඳුවේ. එතකොට දැන් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන ඔයගොල්ලෝ දන්නවා AB දෙන්නම වැය වෙනවා. එතකොට මෙයා වැය වෙලා මෙයාගේ සාන්ද්‍රණයේ භාගයක්. එහෙම නැත්නම් 10 වෙන්න ගතවන කාලය තමයි අපි කියන්නේ මෙන්න මේ කාලෙ මෙතන නම් T1 තමයි ඒ සම්බන්ධව T1. මෙන්න මේ කාලය තමයි අර්ධ ජීව කාලය. ඒ කියන්නේ අර්ධ ජීව කාලය කියන්නේ ප්‍රතික්‍රියකයක සාන්ද්‍රණය භාගයක් වෙන්න ගත වෙන කාලය. දැන් ඔයගොල්ලෝ ආරම්භයේ 20යි කියලා ගත්තා නම් 10ක් වෙන්න ගත වෙන කාලය. ඉතින් මේ කාලය එක එක සාධක මත වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන් විෂය නිර්දේශය අනුව ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙන්න මේකයි පළමු පෙළ ප්‍රතික්‍රියාවක. මෙතන A වල 1යි
මෙන්න මෙහෙම පළමු පෙළ මොකක් හරි ප්‍රතික්‍රියකයක් සම්බන්ධයෙන් පෙළ එකයි නම් අන්න ඒ පළමු පෙළ ප්‍රතික්‍රියකයක් පළමු පෙළ වෙන ප්‍රතික්‍රියකයක අර්ධ ජීව කාලය ආරම්භක සාන්ද්‍රණයෙන් ස්වායත්තයි. මම දැන් ඒගොල්ලෝ ලියාගත්තත් කමන්නේ ඔයගලන් ගුරුවත් පොතේත් ඒක පැහැදිලිවම කියලා තියෙනවා. මේ ආරම්භක සාන්ද්‍රණයේ භාගයක් වෙන්න ගත වෙන කාලය. ඉතින් මම මෙතන මෙයාවම ගත්තොත් මම මේක ප්‍රස්ථාරකයෙන් වල නිරූපණය කරලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ. අපි මේ තමයි ඒවල සාන්ද්‍රණය. මෙතන තමයි කාලය. ඉතින් ඔයගොල්ලෝ වැදගත් කියන අද ප්‍රස්ථාර ගොඩක් අපිට සාමාන්‍ය ප්‍රස්ථාර කීපයක් අද අපිට අඳින්න එනවා. ඉතින් මේ හැම ප්‍රස්ථාරයකම එක්සෑම් එකෙත් ඔයගොල්ලන් අහනවා වැදගත්ම කොටස් ටික තමයි x හා y අක්ෂ නිකන් තියලා තියන්න එපා. අනිවාර්යෙන් නම් කරලා තියන්න අදාළ යුනිට් එකත් එක්ක. එහෙම නැත්නම් ඒකකයත් එක්ක. ඒක ඉතාම වැදගත්. ගොඩක් ළමයි ඒක මිස් කරනවා ඔය ශක්ති ප්‍රස්ථාර එහෙම අඳිද්දි. ඉතින් මම මෙතන ආරම්භක සාන්ද්‍රණය ලේසි වෙන්න ගන්නම්. මෙතන 10න් ඔයගොල්ලෝ පටන් ගන්නවා කියලා. ඉතින් ආරම්භක සාන්ද්‍රණය 10න් ඔයගොල්ලෝ පටන් ගත්තොත් මම මෙතන කාලය ටිකක් දාන්න. අපි ගමු 2 4 6 8 10. දැන් මේක 10 10න් වෙන්න ඕනේ නැහැ. මම මෙතන හරි මම 100යි කියලා ගන්නවා. හරි. 100යි නම් ඔයගොල්ලෝ දන්න මම දැන් මේ 100 හිතන්න දැන් මේක මේ පළමු පෙළ ඒ සම්බන්ධව පළමු පෙළ වෙන ප්‍රතික්‍රියාවක් ඒකේ සාන්ද්‍රණය තමයි මේ කියන්නේ. ඉතින් මෙයාගේ අපි දන්නවා අර්ධජීව කාලය කියන්නේ 100 කීය වෙන්න ඕනේද? 50 වෙන්න ඕනේ. හරි. ඉතින් 50 වෙද්දි අපි හිතමු මෙන්න මේ පොයින්ට් එක. එහෙම නැත්නම් මේ තප්පර දෙකකදී 50ක් වුණා. පළමු පෙළ නම් දැන් මේ 50 ආයේ 25ක් වෙනවා මෙතන. 25ක් වෙනවා කියන ආයෙ අර්ධජීව කාලයක් යනවා ගෙන්නේ. දැන් මෙතන ආයෙ ආරම්භයෙන් පටන් ගත්තා වගේ 50 කියන්නේ. ඒකෝට ඒක ගන්න 4දී නවතිනවා. ඒ කියන්නේ මෙතන කාල පරතරයක් 2යි. මෙතන කාල පරතරයක් 2යි. දැන් 25 ආයෙ අර්ධජීව කාලයක් වෙනවා කියන්නේ කීයද? 12.25යි. එතරම් 2යි. තේරුණාද? ඉතින් මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් තමයි ඉන්නේ. ඔයගොල්ලන් ගුරුවරයෙක් මේ ප්‍රස්තාරය දාලා තියෙනවා. එක්සෑම් එකෙත් මේ ප්‍රස්තාරය අහලා තියෙනවා. ඉතින් පැහැදිලිව මතක තියාගන්න පළමු පෙළ ඔයගොල්ලෝ පෙළ බිඳුව හා දෙක සම්බන්ධ විස්තර දැනගන්න ඕනේ නැහැ ඒ ලෙවල් මට්ටමේදී. හැබැයි පළමු පෙළ ප්‍රතික්‍රියාවක අර්ධජීව කාලය සඳහා ආරම්භක සාන්ද්‍රණ අර්ධජීව කාලයේ සොයක්තයි කියන එක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. ඉතින් ඒ කොටස විශේෂයෙන් මතක තියාගන්නවත් එක්කම අපේ ප්‍රධාන එක කොටසක් ඉවර වෙනවා. දැන් අපි ඊළඟ කොටසට යන්. ඉතින් ඒ කොටසදී අපි සාකච්ඡා කරන්නේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න බලපාන සාධක මොනවද? එහෙම නැත්නම් ප්‍රතික්‍රියාවක් වෙන්න නම් තියෙන්න ඕනේ තත්ත්ව මොනවද කියලා අපි ගාව අණුවල මොඩල් කිහිපයක්ත් තියෙනවා. අපි ඒකත් එක්කම බලමු කොහොමද ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න බලපාන සාධක කියලා. ඔව්. නංගි මල්ලි අපි දැන් බලමු ප්‍රතික්‍රියාවක් සිදුවීමට බලපාන සාධක මොනවද කියලා. ඉතින් මම උදාහරණයක් මොනෙම ගත්තොත් එහෙම ඕලං ගුරුවරුන් දීලා තියෙන ප්‍රතික්‍රියාවක් NO ගෑස් එකයි Cl2 ගෑස් එකයි ප්‍රතික්‍රියා කළා NOCl හා ක්ලෝරින් හැදෙනවා. ඉතින් මම දැනට මෙතන Cl විතරයි ලියලා තියෙන්නේ. මොකද Cl පරමාණු. ඉතින් අපි දැන් මම මෙතන පල්ලෙන් ආයේ එක පෙන්නලා තියෙනවා කොහොමද ප්‍රතික්‍රියාවක් විදිහට ඒක පෙන්නලා තියෙන්නේ කියලා. ඉතින් එතන ඔයගලන්ට පේනවා දැන් මෙහෙම කතා කරොත් එහෙම දැන් මම උදාහරණයක් විදිහට ගන්නම් මෙහෙම. දැන් මම ගත්තොත් එහෙම මෙතන මෙන්න මේ කහ පාට අණුව කහ පාට පරමාණුව තමයි නයිට්‍රජන් කියලා. නයිට්‍රජන් ඔක්සිජන් මේ වගේ තියෙනවා. එතන මම මේ කොළ පාට ඔයගොල්ලෝ දන්නවා ක්ලෝරින් කියන්නේ ලාපල පාට වගේ වායුවක්. ඉතින් මම මේ වගේ ගත්තොත් එහෙම Cl2 අණුව කියලා. දැන් මේ දෙන්න මේ දැන් මෙහෙම ගැටෙන්න පුළුවන් විදි ගොඩක් තියෙනවානේ. හැබැයි ඔයගලන්ට පේනවා මෙතන බන්ධනේ ඵලයේ විදිහට හැදිලා තියෙන නයිට්‍රජන් හා ක්ලෝරින් අතර තමයි බන්ධනේ තියෙන්නේ. එහෙනම් අපිට හිතන්න පුළුවන් අනිවාර්යෙන් නයිට්‍රජන් හා ක්ලෝරින් මෙහෙම ගැටෙන්න ඕනේ කියලා. ඉතින් දැන් අපි ප්‍රතික්‍රියා මිශ්‍රණයක මේ දෙන්නව මිශ්‍ර කරලා තිබ්බාම NO ගෑස් එකයි Cl2 ගෑස් එකයි. ඉතින් මෙතන මම වැදගත් දෙයක් කියනනම් ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට ඕනම ප්‍රතික්‍රියාවක් ලියුවොත් ඒ ලෙවල් ළමයි විදිහට අනිවාර්යෙන් ඒ ලෙවල් ළමයි නෙමෙයි කවුරුණත් අනිවාර්යෙන් ප්‍රතික්‍රියාවක් ලියුවොත් එහෙම වරහන් ඇතුලේ අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ භෞතික තත්ත්ව ටික පෙන්වන්න ඕනේ. ඉතින් සමතුලිතතාවය ඔයගොල්ලෝ ෆිසිකල් ඊළඟ පාඩම ඒකෙදි එහෙම ඊටාම වැදගත්. ඒ කියන්නේ කොහොමත් ඔයගොල්ලෝ සමහරවිට වරහන් ඇතුලේ දාන දෙයක් වැරදුනොත් එහෙම එක දාන්න තියෙන සොලිඩ් එකක් S කියලා දැම්මොත් එහෙම දන්නවනේ ඒකස් ජලීය මාධ්‍ය දානවා ගෑස් කියලා මේක දානවා ලික්විඩ් නම් L කියලා දානවා. ඒක හරියටම දැනගන්න නැත්තම් ඔයගොල්ලන්ගේ ලකුණු අනිවාර්යෙන් අඩු වෙන්න පුළුවන්. ඉතින් මෙතනත් අපි ටික දාලාම තමයි තියෙන්නේ. ඉතින් මම ආයෙ ගත්තොත් එහෙම නයිට්‍රජන් හා ක්ලෝරින් මේ විදිහට ඇවිල්ලා ගැටෙන්නත් පුළුවන් මේ විදිහට ඇවිල්ලා ගැටෙන්නත් පුළුවන්. හැබැයි මේ ආකාරයෙන් ගැටුණොත් තමයි මේ ප්‍රතික්‍රියාව මේ විදිහට සිද්ධ වෙන්නේ. ඉතින් දැන් ඇත්තටම ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනට හරියටම ඔයගොල්ලෝ බලා ගන්න නම් ඒ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය ගැන දැනගන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ ඕගනික් වලදී යාන්ත්‍රණ වෙනම ඕගනික් යාන්ත්‍රණ කොහොමද දෙන්නේ කියලා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ මෙතනදී මේ අණු ඒ කියන්නේ ඇත්තටම අණු ගැටෙන්න ඕනේ මුලින්ම. ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න නම් මුලින්ම අණු ගැටෙන්න ඕනේ.
දැන් හැබැයි ඔයගොල්ලෝ දන්නවා මේ දෙක ගැටෙනාට දැන් මෙහෙම ගැටෙන්නත් පුළුවන් මෙහෙම ගැටෙන්නත් පුළුවන්. එතකොට ඒ ගැටීම නිවැරදි දිශානතියෙන් සිද්ධ වෙන්නත් ඕනේ. නිවැරදි දිශානතිවල එකක් තමයි ගැටෙන්න ඕනේ. නිවැරදි දිශානතියෙන් ඒ ගැටීම සිද්ධ වෙන්න ඕනේ. දැන් මම හිතන්නේ උදාහරණයක් විදිහට මම මේක සාමාන්‍යයෙන් පැහැදිලි කරද්දී මම පෑන් කරන් තමයි පැහැදිලි කරන්නේ. දැන් උදාහරණයක් අපි තුමු දැන් මේ පෑනයි කොප්පුවයි මේ විදිහට සෙට් වෙලා මෙහෙම සෙට් වෙන්න ඕනේ. ඉතින් මේ දෙන්න හිතුව මේ දා ප්‍රතික්‍රියාව සිද්ධ වුණා. එහෙනම් දැන් මුලින්ම මේ දෙන්න ගැටෙන්න පුළුවන්. අපි හිතලානේ මෙහෙම ගැට්ටවන්නේ. හැබැයි මේ දෙන්න ඔටෝමැටික් මෙහෙම ගැටෙද්දී නේද මේ දෙන්න චාලක ශක්තිය හින්දා මේ දෙන්න අණු දෙකක් නම් වායු අණු දෙකක් නම් වායු අතර ගැටීම් සිද්ධ වෙද්දී එක එක විදිහ ආකාර ගොඩක් තියෙනවා ගැටීම් සිද්ධ වෙන්න පුළුවන්. නේ එහෙමනේ. හැබැයි ඒ ගැටීම් වලින් මෙන්න මේ ආකාරයේ ගැටීම තමයි නිවැරදි දිශානතියත් එක්ක සිද්ධ වෙන ගැටීම. ඉතින් ඒ හින්දා හැබැයි මොන වුණත් මේ දෙන ගැටෙන්න බෑ. තැන් දෙකක ඉඳලා හරියන්නේ නැහැ. එහෙනම් ගැටීම සිද්ධ වෙන්න ඕනේ. ඒක නිවැරදි දිශානතියෙන් ගැටෙන්න ඕනේ. හැබැයි ඔයගලන්ට පේනවා නිකන් මේ මෙහෙම ගැටලා කියලා නේද? ඉතින් එහෙම සෙට් වෙලා නැහැ. ගැටිලා අදාළ ශක්තියක් එහෙම නැත්නම් අදාළ අපි කියනවා මේක තමයි කියන්නේ අවම ශක්තියකින් ගැටෙන්න ඕනේ මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න. ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න අවශ්‍ය අවම ශක්තියට අපි කියනවා විශේෂ නමක්. ඔයගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්න ඕනේ. මොකද්ද? සක්‍රියන ශක්තිය. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් ඇක්ටිවේෂන් එනර්ජි කියලා කියනවා. එතකොට ප්‍රධාන වශයෙන් ප්‍රධාන අවස්ථා තුනක් ඔන්න අපිට ආවා. එකක් තමයි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න නම් අණු ගැටෙන්න ඕනේ. ඒ ගැටීම නිවැරදි දිශානතියෙන් සිද්ධ වෙන්න ඕනේ. ඒ වගේම ඒ ගැටීම අදාළ සක්‍රියන ශක්තිය වත් තියෙන්න ඕනේ ගැටීම සිද්ධ වෙන්න. ඉතින් මම මුලින්ම පොඩ්ඩක් ඔයගලන්ට සක්‍රියන ශක්තිය විශේෂ මාතෘකාවක්. ඒක දැන් ඉස්සරහදී අපි තව ටිකකින් උත්ප්‍රේරක ගැන කතා කරනවා. එතනදී ඒක එනවා. ඒත් මම ඊට කලින් ඔයගලන්ට පොඩ්ඩක් සක්‍රියන ශක්තිය ගැන විශේෂ දේවල් ටිකක් කියලා ඉන්නවා. ඔව් සක්‍රියන ශක්තිය. දැන් සක්‍රියන ශක්තියේදී මම ශක්ති ප්‍රස්ථාරයක් මෙතන අඳිනවා. ශක්ති ප්‍රස්ථාර කියන්නේ ඔයගලන්ගේ පාඩමේ ඊටාම වැදගත් කොටසක්. මුලින්ම ශක්ති ප්‍රස්ථාරයක් මම ප්‍රධාන ශක්ති ප්‍රස්ථාර දෙකක් තියෙනවා අතන දැන් මම එහෙමම පොඩ්ඩක් කියලා ඉන්නම්. තාපදායක හා තාපදායක ප්‍රතික්‍රියාවට ශක්ති ප්‍රස්ථාරයක් අපිට අඳින්නත් පුළුවන්. තාප අවශේෂ ප්‍රතික්‍රියාවට ශක්ති ප්‍රස්ථාරයක් අඳින්නත් පුළුවන්. මම මෙතනදී ඔව් සාමාන්‍යයෙන් තාපදායක ප්‍රස්ථාරයක් මම අඳින්නම්. ටිකකින් කියලා දෙන්නම් මොකක්ද මේ තාපදායක ප්‍රස්ථාරයක් කියන්නේ කියලා. ඉතින් මෙතනදී ශක්තිය පැහැදිලිව මේක ජූල් මේක ප්‍රතික්‍රියා खंडांकය. ඉතින් ගොඩක් වෙලාවට ඒ ළමයින්ගේ මම ප්‍රධානම දුරවටාවක් තමයි මෙන්න මේ ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය කියන එක. y අක්ෂය නම් වෙන්නේ නැහැ. හින්දා ඉවෙලෙ තමයි මතක් වෙන්නේ මොකද්ද මේක කාලයද එහෙම කියලා හිතනවා. ඉතින් විශේෂයෙන් මතක තියාගන්න මෙන්න මේක ප්‍රධාන පොයින්ට් එකක් මෙන්න මේ ප්‍රස්ථාරයේ y අක්ෂය. y අක්ෂයේ ශක්තිය x අක්ෂයේ ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය. හරි. ඊට පස්සේ දැන් මෙතනදී මම හිතමු ප්‍රතික්‍රියක මෙතන මේ ශක්තියනේ. ඒතර ප්‍රතික්‍රියක ඵල. හරි. නංගිමල එතකොට දැන් ශක්ති ප්‍රස්ථාරයක් ගත්තාම මම මෙතන ප්‍රතික්‍රියක මෙතන දාලා තිනවා ඵල මෙතන දාලා තියෙනවා. මම මේකේ ඔයගලන්ට ඉතාලම වැදගත් කොටසක් කියලා දෙන්න. දැන් ගොඩක් ළමයි අපි කෙමිස්ට්‍රි ඉගෙන ගන්න ළමයි විදිහට කෙමිස්ට්‍රි ෆිසික්ස් ඉතින් කොහොමද අපි සයන්ස් ළමයි විදිහට කොහොමද අපි දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් වඩා ස්ථායි වෙන්නේ. වඩා ස්ටේබල් වෙන්නේ අඩු ශක්තියක් තියෙනවද වැඩි ශක්තියක් තියෙනවද? ඔයගොල්ලෝ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ සාමාන්‍යයෙන් අපි ගන්න විදිහ තමයි අඩු ශක්තියක් තියෙනවා තමයි වඩා ස්ථායි. උදාහරණයක් විදිහට අපි ගාව දැන් ගොඩක් අව්‍යාය දුන්නාම තියෙනවා අපි ගාව ශක්තිය වැඩි නෑ නේද? එකපාර අපිට ඒකෙන් කාට හරි ගහන්න හිතෙනවා ඒ වගේ දේවල්. හැබැයි එහෙම නැත්නම් අපි නිකන් සාමාන්‍ය විදිහට ඉන්න ඕනේ. උදාහරණයක් ගන්නකො දැන් උච්ච වායු නේද? ඒගොල්ලන්ගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ වෙලා තියෙන. ඉතින් ඒගොල්ලෝ ප්‍රතික්‍රියාවලට දායක වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි අපි ගාව නේද? අපි අයද කොටක් තියෙනවා අපි ගහන්න මොනවා හරි කරන්න පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් අපි එහෙම නැහැ. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ විශේෂයෙන් ඒක මතක තියාගන්න ඕනේ. අඩු ශක්තියක් තියෙන අවස්ථාව තමයි වඩා ස්ථායි වෙන්නේ. දැන් ඒතර මේක ගත්තොත් ඔයගලන්ට වෙනවා ප්‍රතික්‍රියක මෙතන දැන් මම මෙහෙම වෙලියොත් එහෙම දැන් AB වලින් CD හදන ප්‍රතික්‍රියාව කියලා. ඉතින් මේ ප්‍රතික්‍රියක මේ පළවල මෙයාගේ දැන් කොහොමද අවසානයේ මේ දෙන්නේ සමස්ත ශක්තියයි මෙතන හැදෙන සමස්ත ශක්තිය එකතු සමාන වෙන්න එපා. දැන් ඒකවල මෙතන තාපදායක ප්‍රතික්‍රියාවක් කියන්නේ අපිට මේ දෙන්නේ ශක්තිය එකතුව ජූල් 300යි. මේ දෙන්නේ ශක්තිය එකතුව ජූල් 200යි නම් තව ශක්තියක් නිදහස් වෙලා තියෙනවනේ ජූල් 100ක ශක්තිය. එතන මෙන්න මේ ශක්තිය තමයි තාපයේ විදිහට
ඕගොල්ලෝ හිතන තාපදායකයි කියන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී තාපය පිට වෙනවා කියලානේ. මෙන්න මේක තමයි පිට වෙන තාපය. ඉතින් අපි මේක ගත්තොත් එහෙනම් ප්‍රතික්‍රියා කරා මෙතන මම 300යි කියලා ලියන්න. මෙතන 200යි කියලා ලියන්න. ඔව්. ඒකට ඔයගලන්ට කියනවා කෙලින්ම මෙයාට තියෙන නිකම්ම ශක්තිය පිට කරලා මෙතෙන්ට එන්න. නේ? ගත්තොත් එහෙමයි. ඉතින් ඇත්තටම නිකම්ම ශක්තිය පිට කරලා මෙතෙන්ට එන්න පුළුවන්ද? දැන් එහෙම පුළුවන් නම් අපේ මේ තියෙන හැම දෙයක්ම දැන් මේ මට්ටමේ මේ අවස්ථාවේ දැන් තියෙන මේ අපි දැන් මෙතන උදාහරණ මෙතෙන් 90 හිතුවා දැන් මෙතෙන් 90 එහෙනම් මෙතෙන් 90 කියන්නේ වෙන තැනකින් ආපු එක්කෙනෙක් වෙන මොකක් හරි ප්‍රතික්‍රියාවක ටිකක් එකතු වෙලා හැදිච්ච කෙනෙක්. එහෙනම් එතකොට මීට වඩා අඩු ශක්තියක් තියෙන්න බෑනේ. එහෙනම් මොකද මෙයාට තව අඩු වෙන්න පුළුවන් නම් මෙයාට ශක්තිය අඩු කරලා ආයෙ පල්ලෙහාට යන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැනේ. ඒතර මෙයා මේ අවස්ථාවේ ස්ටේබල් තියෙනවා. එහෙනම් ඒකට හේතුව තමයි ඔයගලන් සමහරට කිව්ව දේ අපි පොඩ්ඩක් පැහැදිලි මැදිනවද දන්නේ නැහැ. සමහරට මේ දැන් කරන පැහැදිලි කිරීමත් එක්ක ටික පැහැදිලි වෙයි. ඒතකොට දැනට අපි දන්නේ මොකද්ද? අඩු ශක්තියත් යන එක තමයි සාමාන්‍ය ස්ථායි. ඒතර කාට හරි පුළුවන් නම් අඩු ශක්තිය අවස්ථාව බවට පත් වෙන්න එයා ඒ අවස්ථාවට පත් වෙනවා. ශක්තිය අඩු කර ගන්නවා ශක්තිය පිට කරලා. හැබැයි නිකම්ම ශක්තියම පිට කරලා අඩු වෙන්න බෑ. එයාට සිද්ධ වෙනවා වැඩි ශක්තිය අවස්ථාවකට ගිහිල්ලා තමයි පල්ලෙහා අවස්ථාවට එන්න සිද්ධ වෙන්නේ. ඉතින් වැදගත්ම කොටසක්. එතකොට මෙන්න මේ අවස්ථාව මෙන්න මෙතෙන්ද තමයි අපි කියන්නේ අතරමැදි සංකීර්ණය කියලා. අතරමැදි සංකීර්ණය. අතරමැදි සංකීර්ණය. ඉතින් මේ අවස්ථාවට වෙන්න ඔයගලන්ට පේනවා මෙන්න මේ ශක්තිය එයා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි උදාහරණයක් දුන්නා මෙතන මම හිතන්න මෙතන 500යි කියලා. දැන් මෙතන 500යි නම් තව ශක්තිය 200ක් අරන් තමයි යා මෙතෙන් යන්න ඕනේ. ඒතර අන්න ඒක අපි බාහිරින් දෙන්න ඕනේ. එතකොට දැන් සමහරවිට දැන් අපි මේ අණුව ගත්තාම මේ අණුවට තව අඩු ශක්තිය අවස්ථාවකට පත් වෙන්න පුළුවන්. හැබැයි ඒකටපත් වෙන්නේ මෙයා තව ශක්තියක් අරගෙන උඩ මට්ටමකට ගිහිල්ලා තමයි පල්ලෙහාට යන්නේ. දැන් මේ අණු දෙකෙන්ම මම ගත්තොත් මේ දෙන්න මෙහෙම තියෙනවා. එතන මේ දෙන්න මේ විදිහට මේ දෙන්න මෙහෙම තියෙනවා මේ හරිය. එතන මේ දෙන්න ගැටිලා මොකක් හරි විදිහකින් මේ හරිය තව ශක්ති සංකීර්ණයක් හදා ගන්නවා. හදාගෙන තමයි පල්ලෙහා ආයේ මේගොල්ලෝ කැඩලා මේ විදිහට මේගොල්ලෝ වෙන් වෙලා ආයෙත් වෙන් වෙලා මෙතන මේ. ඉතින් ඒ හින්දා ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ ප්‍රතික්‍රියක තිබ්බට ඒගොල්ලන්ට වැඩි ශක්තිය අවස්ථාවකට පත් වෙන්න ඕනේ පල්ලෙහා මට්ටමකට පත් වෙන්න නම්. ඉතින් එතකොට මෙන්න මේ ශක්තියට තමයි අපි කියන්නේ සක්‍රියන ශක්තිය කියලා. ඇක්ටිවේෂන් එනර්ජි. එතකොට මේ ප්‍රතික්‍රියක හා පල්ලෙහා ඔයගලන්ට බලන්න මෙයා මෙතනින් ශක්තිය ගත්තා ආයෙ පල්ලෙහා ආරවුමෙද්දි ඒ ශක්තියම ආයෙ පිට ගන්නවා. එතකොට අපිට මේක අර නෙට් එකට මේ ඒ කියන්නේ ශක්තිය ගත්තා ආයෙ ශක්තිය පිට කළා කියලා ඒකට කැපිලා ගියා. අපිට පේන්නේ මේ අවස්ථාව දෙකේ ශක්තිය දෙක විතරයි. හරි. එතකොට මේ ප්‍රතික්‍රියක හා ඵල අතර තියෙන මෙන්න මේ ශක්තිය වෙනස තමයි අපි කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඩෙල්ටා H එහෙම නැත්නම් එන්තැල්පි වෙනස. ඉතින් මේක තමයි එන්තැල්පි වෙනස. දැන් මෙතන ගත්තාම මෙතන 200යි. අවසානයේ අපි ආරම්භක අඩු කරන්න මතකද ඔයගොල්ලන්ට අපි R ගත්තේ තියෙන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය 300ක් අඩු කරනවා. ඍණ 100යි. අන්න එහෙම තමයි මේ ඍණ 100 කියන උත්තරේ. තාපදායකයෝ අපි ඍණ කියලා මෙන්න මෙතන තමයි ඒ ඍණ කියන එක ඔයගොල්ලෝ එන්තැල්පි පාඩමේ ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා තාපදායක ප්‍රතික්‍රියා තාප අවශෝෂණ ප්‍රතික්‍රියා. ඉතින් මේ තාපදායක වල ඍණ කියන ඩෙල්ටා H ඍණ කියන එකේ ඉන්නේ මෙන්න මේ විදිහට කියලා ඔයගොල්ලෝ මතක තියාගන්න. ඉතින් මේක තමයි සක්‍රීය ශක්තිය සම්බන්ධදී. ඉතින් ශක්තිය අපි ඒකම සක්‍රීය ශක්තිය සංකේතය අපි EA කියලා තමයි දාන්නේ සාමාන්‍යයෙන් ඒක. මෙහෙම තමයි පෙන්නන්නේ EA කියලා. ඒක මතක තියාගන්න. ඉතින් එහෙම තමයි ශක්‍රීය ශක්තිය සම්බන්ධ අවස්ථා ටික තියෙන්නේ. ඔව් නංගිමලි එතකොට අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළා ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න නම් ප්‍රතික්‍රියක ගැටෙන්න ඕනේ. ඒක නිවැරදි දිශානතියෙන් ගැටෙන්න ඕනේ. ඒ වගේම අදාළ සක්‍රීය ශක්ති කඩවීමවත් තියෙන්න ඕනේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න කියලා. ඉතින් අපි සක්‍රීය ශක්තිය එතකොට එන්තැල්පිය කොහොමද එතන තියෙන්නේ කියලා තාපදායක ප්‍රතික්‍රියාවකට අදාළව කොටසක් සාකච්ඡා කළා. දැන් අපි බලමු ප්‍රතික්‍රියාව දැන් ඒ දේවල් ටික සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. දැන් ඔයගොල්ලන්ට ඉතින් හිතෙන්න ඕනේ අපි දැන් ඔයගොල්ලෝ ලැබ් එකේදී ප්‍රතික්‍රියාවක් ඔයගොල්ලෝ මොන හරි ද්‍රව්‍යශීල ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා මොන හරි දැක්කනම් මේ දැන් අපිට ගත්තම අණු ගැටෙනවා අපිට පේන්නේ නැහැ නේද? සමහරවිට අපිට පාට වෙනස් වෙනවා පේනවා අවක්ෂේපයක් යම්පත් වෙනවා පේනවා. ඒ වගේ දැන් ඔයගොල්ලන්ට දැන් තේරෙන්න ඕනේ ඒ ඇත්තටම අර වගේ අණු ගැටිලා නිවැරදි දිශානතියෙන් ඒවා සිද්ධ වෙලා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ කියන එක ඔයගොල්ලන්ට තේරෙන්නත් ඕනේ.
දැන් අපි බලමු ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට දැන් ඒ වගේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට බලපාන සාධක මොනවද කියලා. ඉතින් මෙතන මම මුලින්ම කිව්වොත් ප්‍රධාන වශයෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට බලපාන ප්‍රධාන සාධකයක් තමයි සාන්ද්‍රණය කියලා කියන්නේ. සාන්ද්‍රණය ඒ වගේම මම දෙවෙනි අවස්ථාවට සාකච්ඡා කරන්න ගන්නවා උත්ප්‍රේරක අපි කැටලිස්ට් කියලා කියනවා. ඒ වගේම ඔයගලන්ට සරලව අපිට පීඩනය වගේ සාධක ගන්නත් පුළුවන් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට බලපානවා කියලා. ඒ වගේම ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය ගන්න පුළුවන්. භෞතික ස්වභාවය ගන්න පුළුවන්. ඒ වගේම මම පීඩනයත් මෙතනදී පොඩ්ඩක් සඳහන් කරන්නම් ඔයගලන්ට. හරි. ඉතින් මෙතන මුලින්ම මම සාන්ද්‍රණය ගත්තොත් එහෙම දැන් අපි සරලව හිතුවොත් එහෙම අපිට දැන් මේ වගේ භාජනයක් තියෙනවා. මේ භාජනය ඇතුළේ ඔන්න දැන් AB කියන දෙන්න ඉන්නවා. A හා B ඉන්නවා. එතකොට මේ දෙන්න ප්‍රතික්‍රියා කළා CD හැදෙන්න ඕනේ. මේක තමයි ප්‍රතික්‍රියාව. එතකොට දැන් අපි සාන්ද්‍රණය වැඩි කරනවා කියන්නේ මොකද්ද? සාන්ද්‍රණය වැඩි කරනවා කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් අපි කෙමිස්ට්‍රියේදී මෙතනදී සාන්ද්‍රණයට අපි ගන්න ගණ්ඩ සිමෙන්ට්‍රි එක තියෙන මවුල ප්‍රමාණය කියන එක. ඉතින් අපි හිතමු මෙන්න මේ ඒ කියන්නේ මම එහෙම නැත්තම් සරලව කිව්වොත් එහෙම ඒකක පරිමාවක තියෙන මවුල ගන්න. දැන් අපි හිතමු මෙතන මවුල 50ක් තියෙනවා. ඒකේ නිවිගෙනුයි 50ක් තියෙනවා මේක ඇතුලේ. ඒ වගේ මේක ඇතුලේ තව අවස්ථාවක් අපි ගන්නවා A හා B කියන 100 100 තියෙන අවස්ථාවක්. ඉතින් එතකොට ඔයගලන්ට දැන් ඒක කිව්ව ගමන් තේරෙනවා 100 100 තියෙද්දි අණු ගැටෙන්න පුළුවන් හැකියාව වැඩි. මොකද කට්ටියම ළඟ ළඟ ඉන්නේ. අරකට වඩා 50 50 තියෙන අවස්ථාවට වඩා 100 100 තියෙන අවස්ථාවල කට්ටිය ළඟ ළඟ ඉන්නේ. එහෙනම් මොකද වෙන්නේ? ගැටුම් ප්‍රමාණය වැඩි. හැබැයි දැන් හැම ගැටුමක්ම සඵල ගැටුමක්ද? එහෙම නැත්නම් අර නිවැරදි දිශානතියෙන් සිද්ධ වෙලා අදාළ සක්‍රිය ශක්තිය තියෙන ගැටුමක්ද? නෑ. හැබැයි ගැටුම් ගන්න වැඩි කියන්නේ සම්භාවිතයක් විතරද නේද? අපි දැන් මොකක් හරි ඉලක්කයට අපි එක ගලක් ගන්නවට වඩා ගල ගොඩ අහුරක් කරන් ගිහුවා අනිවාර්යෙන් කීපයක් හරි දෙන්න වදිනවනේ. අන්න ඒක තමයි මෙතනක් තියෙන්නේ. ඉතින් සාන්ද්‍රණය වැඩි වෙන්න මොකද වෙන්නේ? ගැටුම් ඇති වෙන්න පුළුවන් possibility එක වැඩි. ඉතින් ගැටුම් ඇති වෙන්න පුළුවන් possibility එක වැඩි කියන්නේ ඒ ගැටුම් අතරින් කියන්නේ සඵල ගැටුමක් වෙන්න පුළුවන් හැකියාව තවත් වැඩි. එහෙනම් පැහැදිලිවම ඒකක කාලයකදී ඒකක පරිමාවක සිද්ධ වෙන ගැටුම් ප්‍රමාණය වැඩි වෙලා ඒ හින්දා සඵල ගැටුම් ප්‍රමාණය වැඩි වෙලා අනිවාර්යෙන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒක තමයි සාන්ද්‍රණයේදී සිද්ධ වෙන්නේ. ඉතින් ඒක විශේෂයෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ඉතින් මෙතන ඇත්තටම මම ප්‍රධානම මේ තව ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය බලවන සාහිත්‍යයක් මට කියන්න බැරි වුණා. මම දෙවෙනියට ඇත්තට මේක සාකච්ඡා ගන්නම්. මෙතන දැන් තමයි ඒක පස්වෙනි විදිහට ලියන්න උෂ්ණත්වය. හරි. ඒකට මම දන්නේ සාන්ද්‍රණය කොටස ඔයගලන්ට පැහැදිලි වෙන්නේ සාන්ද්‍රණයෙන් හින්දා කොහොමද ශීඝ්‍රතාවය අඩු වැඩි වෙන්නේ කියලා. හරි. දැන් මම දෙවෙනි අවස්ථාවට ගන්නවා උෂ්ණත්වය. මම පොඩ්ඩක් මම උෂ්ණත්වය ගැන පොඩ්ඩක් වැඩිපුර සාකච්ඡා කරන්න ඕන හින්දා මම මේ ටික මගල උෂ්ණත්වය වෙනම ලියන්නම්. උෂ්ණත්වය. හරි. ඔයගොල්ලෝ ඇත්තටම උෂ්ණත්වය ගැන විශේෂ දේවල් කීපයක්ම දැනගන්න ඕන. අපි සාමාන්‍ය උෂ්ණත්වය කැපිටල් T වලින් තමයි සංකේතවත් කරන්නේ. ඉතින් දැන් උෂ්ණත්වය ගත්තාම ඔයගොල්ලෝ දන්නවා අපි සෙල්සියස් අංශක වලින්ම අයින්නවා, ෆැරන්හයිට් වලින්ම අයින්නවා, කෙල්වින් වලින්ම අයින්නවා. ඉතින් අන්තර්ජාතික SI ඒකකේ තමයි කෙල්වින්. ඔයගොල්ලෝ ඒක අනිවාර්යෙන් දන්නවා ඇති. සෙල්සියස් බිඳුව තමයි අපි කෙල්වින් 273යි කියලා කියන්නේ. ඒකත් එක්ක ගණන කිරීම ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් සෙල්සියස් කෙල්වින් පරිවර්තනය කරගෙන. දැන් ඔයගොල්ලෝ T7nRT අපි පරිපූර්ණ සමීකරණය එහෙම දානවා නම් ඔයගොල්ලෝ දන්නවා කොහොමද කෙල්වින් වලින් තමයි අපි ආදේශ කරන්න ඕනේ කියලා. හරි. දැන් උෂ්ණත්වය ගත්තාම මම සරලවම කිව්වොත් අපි ආයෙ ගමු අර ප්‍රතික්‍රියාව A ධන B වලින් C හා D සැදීමේ ප්‍රතික්‍රියාව. හරි. නංගිමලි එතකොට දැන් A ධන B වලින් C ධන D හැදෙන මේ ප්‍රතික්‍රියාවේ අපි ඔන්න සමාන පද්ධති කීපයක් අපි ගමු. මේ වගේම හිතමු මේක සමාන භාජන කියලා කිව්වොත් එහෙම සමාන පරිමාවක් තියෙන්නේ. අපි දුක් මෙයා සෙල්සියස් 25 මෙයා 35 මෙයා 45 25 35 45. ඉතින් අපි සරලව මම මෙතන මම අණු දෙක ගන්නවා ඔයගලන්ට. හිතන්න මෙයා ක්ලෝරින් මෙයා තමයි NO කියලා හිතන්න. දැන් අපි හිතුවොත් එහෙම 25 දී මේගොල්ලෝ ගැටෙන්නේ මේ වගේ විදිහට කියලා මේ වේගෙන් නම් මේගොල්ලෝ ගැටෙන්නේ. දැන් මේ වගේ අණු ගොඩක් තියෙනවා.
35 දී අනිවාර්යෙන් ඊට වඩා වැඩියි. මොකද උෂ්ණත්වයත් එක්ක මේගොල්ලන්ගේ චාලක ශක්තිය වැඩි වෙන්නේ ඇයි? අපි උෂ්ණත්වය වැඩි කරනවා කියන්නේ මේගොල්ලන්ට වැඩි තාප ශක්තියක් දෙනවා. ඉතින් තාප ශක්තිය මොකද වෙන්නේ? වැඩි තාප ශක්තියක් මේගොල්ලෝ හොයාගත්ත කියන්නේ ඒක මේගොල්ලන්ගේ චාලක ශක්තිය බවට පත් වෙනවා. ඉතින් පැහැදිලිවම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ උෂ්ණත්වය වැඩි වීමත් එක්ක අණුවල චාලක ශක්තිය වැඩි වෙනවා කියන එක. ඉතින් එතන මේගොල්ලෝ වැඩි වේගකින් වැඩි වේගකින් මේගොල්ලෝ ගැටීම් සිද්ධ වෙන්න ගන්නවා. ඉතින් එතකොට අර ගැටීම් ගන්න වැඩි කියන්නේ දැන් එතන මේගොල්ලෝ වැඩි වේගෙන් ගැටෙනවා කියන්නේ මේගොල්ලන්ගේ අපි හිතමු දැන් සක්‍රීය ශක්තියේ ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය ජූල් 50යි නම් කලින් සමහරවිට දැන් මේගොල්ලන් අණු 50ක් අපි කතා කරලානේ සමහරවිට මේ අණු 50න් සේරම සක්‍රීය ශක්තිය ඉක්මවලා තියන්නේ නැහනේ ආරම්භය ඒගොල්ලන්ගේ චාලක ශක්තියත් එක්ක අනික වැදගත්ම පොයින්ට් එකක් මේ කතා කරන්නේ දැන් ඔයගොල්ලෝ ඉස්සරහට තව ටිකක් පැහැදිලිව මම විස්තර කරනවා කිරීමත් එක්ක එතකොට දැන් මේ අණු මුලින්ම විසර්ගේ අණු 50යි තියෙන්නේ A වලින් 50යි B වලින් 50යි හැබැයි අපි මේ 50න් අණු 30කට තමයි 50න් අණු 30කට තමයි සක්‍රීය ශක්තිය ඉක්මවලා තියෙන්නේ. එහෙම නැත්නම් සක්‍රීය ශක්තිය ඉක්මවා හෝ සක්‍රීය ශක්තිය තියෙන්නේ අණු 50න් 20කට විතරයි. හැබැයි 35 අවස්ථාවේ මොකද වෙන්නේ මේක අර තාප ශක්තියත් එක්ක චාලක ශක්තිය වැඩි වෙලා අණු ගන්න 30ක් විතර වෙන්න පුළුවන්. නේ 45 දී තවත් වැඩි. ඉතින් ඔයගලට පේනවා පැහැදිලිවම මම හිතන්නේ මේකෙන් ඔයගලට හොඳට පැහැදිලි වෙනවා. උෂ්ණත්වය වැඩි කිරීමත් එක්ක මොකද වෙන්නේ? අණු ගන්න හැමමයි. හැබැයි සක්‍රීය ශක්තිය ඉක්ම වූ අණු භාගය මොකද වෙන්නේ? කාලයත් එක්ක වැඩි වෙනවා. කාලයත් එක්ක කියන්නේ උෂ්ණත්වයත් එක්ක වැඩි වෙනවා. කාලයත් එක්ක නෙමෙයි උෂ්ණත්වයත් එක්ක වැඩි වෙනවා. ඉතින් උෂ්ණත්වයත් එක්ක වැඩි වෙනවා කියන්නේ පැහැදිලිවම ශීඝ්‍රතාවය වැඩි. මොකද එතකොට ඔයගොල්ලෝ පැහැදිලිවම කියනවා මේ අවස්ථාවේදී මෙන්න මේ විදිහට ඒකක කාලයක දැන් උෂ්ණත්වය වැඩි වීමත් එක්ක අණුවල චාලක ශක්තිය වැඩි වෙනවා. චාලක ශක්තිය වැඩි වෙනවා කියන්නේ සක්‍රීය ශක්තිය ඉක්ම අණුභාගය වැඩි. එම නිසා ඒකක කාලයකදී ඒකක පරිමාවක සිද්ධ වෙන ගැටුම් ප්‍රමාණය වැඩි වීම නිසා සඵල ගැටුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් ඔයගොල්ලෝ හිතන ගැටුම් ප්‍රමාණය වැඩි වෙනවා සඵල ගැටුම් වැඩි වෙනවා කියනවනේ එකපාරම ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. ඒකක කාලයකදී ඒකක පරිමාවක සිදුවන සඵල ගැටුම් ප්‍රමාණය වැඩි වෙනවා. අණුවල චාලක ශක්තිය වැඩි වෙච්ච හින්දා ඒ නිසා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය උෂ්ණත්වයේ වැඩි වීමත් එක්ක වැඩි වෙනවා කියලා. එතකොට පොදුවේ දැන් මේකේ ඇත්තටම පොඩ්ඩක් පොඩි ආందోලනාත්මක ගතියක් තියෙනවා. මොකද බයෝ ළමයිනුයි මැක්ස් ළමයිනුයි දෙගොල්ලම කෙමිස්ට්‍රි ගන්න ඕනේ කොහොමද? ඉතින් එතකොට එතනදී දැන් බයෝ ළමයි ඉගෙන ගන්නවා මේ විදිහට. මොකද්ද දැන් ඒගොල්ලන්ගේ බයෝ වලදී මේ ප්‍රෝටීන්. දැන් ප්‍රෝටීන් ගත්තාම සෙල්සියස් අංශක සාමාන්‍ය සෙල්සියස් 60ට වගේ ආවම ඒගොල්ලන්ගේ ත්‍රිමාන ව්‍යුහය නැති වෙලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අස්වාභාවිකකරණය වෙනවා කියන එක. ඉතින් එතකොට ඒගොල්ලෝ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඉතින් ඒක උෂ්ණත්වය වැඩි වීම කළා අණු ටික විනාශ වෙලා ගියොත් එහෙම ප්‍රතික්‍රියාව වෙන්න බෑනේ. එතකොට ඕනෑම ප්‍රතික්‍රියාව උෂ්ණත්වය වැඩි කළොත් එහෙම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියන එක එතනදී පොඩ්ඩක් බොරුවක් වෙනවා. ඒ වුණාට ඕගොල්ලෝ පොදුවේ මතක තියාගන්න ඕන ඕනෑම ප්‍රතික්‍රියාවක උෂ්ණත්වය වැඩි කළොත් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒක මතක තියාගන්න. ඉතින් ඒක ජෛව පද්ධති වලට ගත්තොත් එහෙම ජීවීන් තුල වෙන ප්‍රතික්‍රියා ගත්තොත් එහෙම අර මොකද එන්සයිම් ඔයගොල්ලෝ අපේ ඇඟේ තියෙන සෑම ප්‍රතික්‍රියාවක් මොකද එන්සයිම් ප්‍රතික්‍රියාවක් මේ ඒගොල්ලෝ අපේ සාමාන්‍ය සෙෂන් 37 දී තමයි ප්‍රතික්‍රියා ටික සිද්ධ කරන්නේ එන්සයිම් තියෙන නිසා. ඉතින් අන්න ඒ හේතුව හින්දා තොර එන්සයිම් විනාශ වීම නිසා උෂ්ණත්වය වැඩි වෙද්දී ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැති වෙනලා ශීඝ්‍රතාවය අඩු වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ඒ ගැන එතන හිතන්න ඕනේ නැහැ. සාමාන්‍ය පොදුවේ ගත්තාම උෂ්ණත්වය වැඩි වෙනාම චාලක ශක්තිය වැඩි වෙනවා. එතකොට සක්‍රීය ශක්තිය ඉක්ම අනුභාගය වැඩි වෙලා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියන අයිඩියා එක ඔයගොල්ලෝ අනිවාර්යෙන් තියාගන්න ඕනේ. ඉතින් මම මේක පොඩ්ඩක් මේ පෙන්නපේ ඔයගොල්ලන්ට ප්‍රස්තාරකයෙන් පෙන්නන්නම්. ඒක ඇත්තටම ඔයගොල්ලෝ අහලා නැති අපි කියනවා බෝල්ස්මාන් මැක්ස්වෙල් බෝල්ස්මාන්. ඔව් නංගි මල්ලි එතකොට මේ දැන් මම අඳින්න යන්නේ ඔයගොල්ලන්ට මැක්ස්වෙල් බෝල්ස්මාන් ව්‍යාප්ති වක්‍රය. මේකෙත් දැන් අණුක භාගය කියලා මම දාන්නේ ඔයගොල්ලන්ට අණුක භාගය ගැන අයිඩියා එකකදී මොකද කලින් එකේදී අපි කිව්වා අර අණු 50න් 20යි සක්‍රීය ශක්තිය ඉක්මවලා තිබ්බේ ඊළඟ අවස්ථාවේ 50න් 30ක් ඊළඟ අවස්ථාවේ 50න් 40ක් උෂ්ණත්වය වැඩි වීමත් එක්ක වැඩි වෙලා සක්‍රීය ශක්තිය ඉක්ම අනුභාගය වැඩි වෙලා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. දැන් ඒක සරල ප්‍රස්තාරයක් විදිහට මම ගත්තොත් එහෙනම් ඔන්න මෙතන පේන ඔයගලන්ට x අක්ෂයේ චාලක ශක්තියත් y අක්ෂයේ අණුක භාගයක් තියෙනවා. අන්න සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේ ව්‍යාප්තිය වෙන්නේ යම් අණු ප්‍රමාණයක් ගත්තොත් මේ වගේ ව්‍යාප්තියක් තමයි පෙන්වන්නේ. දැන් චාලක ශක්තියෙන් මම හිතන්නම් මෙන්න මේ අවස්ථාවේ චාලක ශක්තිය තමයි EA. එහෙම නැත්නම් අර සක්‍රීය ශක්තිය මෙතන. එහෙනම් ඔයගලන්ට පේනවා මෙන්න මේ අණු ටික විතරයි සක්‍රීය ශක්තිය ඉක්මවලා තියෙන්නේ. එහෙනම් මේ ටික විතරයි අර නිවැරදි දිශානතියෙන් ගැටුණත් මේගොල්ලන්ට ප්‍රතික්‍රියාව කරන්න බෑ සක්‍රීය ශක්තිය නැති හින්දා. එතකොට එහෙනම් මේක තමයි ප්‍රතික්‍රියාව සිද්ධ කරන්නේ.
හරි. දැන් ඒකට මම උදාහරණයක් ගත්තොත් මේක තමයි T1 කියලා මම උෂ්ණත්වය වැඩි කළාම ඔයගොල්ලෝ දන්නවා අණු ප්‍රමාණය වෙනසක් වෙන්නේ නැහැ නේ. එතන මේ අණු ප්‍රමාණය තමයි මේකේ වර්ගඵලයෙන් ඔයගොල්ලන්ට පෙන්වන්නේ මේ ප්‍රස්ථාරයේ. මුළු වර්ගඵලය. ඒතර උෂ්ණත්වය වැඩි වුණාම මොකද වෙන්නේ? මෙන්න මේ වගේ මේ කොටස තමයි මෙතන තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ මොකද? මොනවාත් ප්‍රතික්‍රියාව එකම ප්‍රතික්‍රියාවනේ. දැන් AB වලින් CD හැදෙනවනේ එකම ප්‍රතික්‍රියාව. ඒතර සක්‍රීය ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. අන්න එතකොට ඔයගලන්ට පේනවා දැන් උෂ්ණත්වය වැඩි වීමත් එක්ක වැඩි අණු ප්‍රමාණයක් දැන් මේ වැඩි අණු ප්‍රමාණය දැන් මේගොල්ලෝ ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය ඒ කියන්නේ සක්‍රීය ශක්තිය වැඩි. දැන් මේගොල්ලෝ ප්‍රතික්‍රියාව සිද්ධ කරනවා. ඉතින් ඔයගලන්ට පේනවා පැහැදිලිව මේකෙන් අණුක භාගය කොහොමද වැඩි වෙලා තියෙන්නේ උෂ්ණත්වයත් එක්ක කියලා. එතකොට එහෙනම් උෂ්ණත්වයේ කතාව අපි සාකච්ඡා කළා. සාන්ද්‍රණයට වඩා පොඩ්ඩක් වැඩි විස්තරයකින් සාකච්ඡා කළා. වැදගත් පොයින්ට් ටිකක් තියෙනවා. ඉතින් එක්සෑම් එකෙත් MCQ ප්‍රශ්න මෙතන අනිවාර්යෙන් එනවා. කොහොමද MCQ දෙකක් තුනක් විතර ඔයගලන්ට සාක කොටසෙන් එනවා. ඉතින් හොඳට ඒකට බලලා පාස් වෙපස් අනිවාර්යෙන් කරන්න. ඉතින් පොදුවේ ඔයගොල්ලෝ දැන් මේ ටිකේ එක්සෑම් එකට ලෑස්ති වෙන ළමයි විදිහට මට කියන්න තියෙන්නේ ඔයගලන්ට නම් මල්ලි ඔයගොල්ලෝ පාස් වෙපස් පුරවන්න 4-5 පාරක්වත් කරන්න එකම පාස් වෙපස් ටික ආයෙ තනියම මුලින්ම වෙලාවක් දාලා ඊට පස්සේ ආන්සර්ස් බලලා නම් බලලා ඒ ටික සෙලෙක්ට් කරගන්න. ප්‍රශ්න වලට ඔයගොල්ලන්ට තියෙනවා ඔයගොල්ලන්ට පුළුවන් කමෙන්ට් එකක් විදිහට මේ ප්‍රශ්න ටික දාන්න අපි ඒවට උත්තර දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඔව්. එතකොට දැන් නංගි මල්ලි දැන් අපි ඊට පස්සේ ඊළඟ සාධකයට යනවා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට බලපාන තුන්වෙනි සාධකයේ විදිහට උත්ප්‍රේරක. ඉතින් උත්ප්‍රේරක කියන්නේ ඊටාම වැදගත් කොටසක්. ඔයගොල්ලෝ පැහැදිලිවම ප්‍රධාන පොයින්ට් ටිකක් තියෙනවා. මේ ටික අනිවාර්යෙන් අල්ල ගන්න ඕනේ. දැන් මේ අපේ වීඩියෝ සෙට් එකේ මම ඔයගොල්ලන්ට චාලක සායන සම්බන්ධ ප්‍රධාන පොයින්ට් කීපයක්ම කිව්වා. අර මතකද ඔයගොල්ලන්ට R වල ඍණ ලකුණ දාන එකද උෂ්ණත්වය සම්බන්ධයෙන් කොහොමද ශීඝ්‍රතාවයට බලපාන අවස්ථාවදී ඒක වෙන්නේ. එතකොට අණුක භාගය ගැන වැඩිවීම මේ වගේ දේවල් ශීඝ්‍රතා ප්‍රකාශය ලියන එක මූලික ප්‍රතික්‍රියාවක පෙළ ඒවා සම්බන්ධ කරන කරුණුත් එක්ක දැන් එතකොට උත්ප්‍රේරක ගත්තොත් ඔයගොල්ලෝ විශේෂයෙන් මතක තියාගන්න ඕන උත්ප්‍රේරකයක්. දැන් හරි මුලින්ම අපි සාමාන්‍ය ප්‍රතික්‍රියාවක් ගමන AB වලින් CD හැදෙන ඔයගොල්ලෝ දැන් පේනවා මේ ප්‍රතික්‍රියාව දැක්ක ගමන් මේක තාප දායක ප්‍රතික්‍රියාවක් කියන එක ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා. මම මේක තෝරන්න ලියන්න. තාප දායක ප්‍රතික්‍රියාව එහෙම නැත්නම් ඩෙල්ටා H ඍණ අවස්ථාවේ තියෙන ප්‍රතික්‍රියාවක් ගැන සාකච්ඡා කරන්නේ. ඉතින් සාමාන්‍ය ප්‍රතික්‍රියාව තාපදායක ප්‍රතික්‍රියාව ගත්තාම ඔයගලන්ට මතකයි මෙන්න මේකට තමයි අපි කිව්වේ සක්‍රීය ශක්තිය කියලා. දැන් උත්ප්‍රේරකයක් දැම්මම සිද්ධ වෙන්නේ මෙන්න මේකයි. මෙයා දැන් ඇත්තටම අපි මෙතන ආයගම සංකේත 300යි මෙතන 500යි නම් මෙයා කරන්නේ දැන් එතකොට මෙන්න මේ AB මෙන්න මේ තව ජූල් 200ක ශක්තිය කරන් මේ අවස්ථාවටපත් වෙන්නේ යම්කිසි යාන්ත්‍රණයක් තියෙනවනේ. ඒ අණු මොනවාකට විදියකින් ගැටිලා එහෙම විදියක්. අන්නේ ඒ විදිය අපි සරලව ගත්තොත් එහෙම යාන්ත්‍රණය වෙනස් කරනවා. වෙනස් කළා හැම වෙලේම මොකද මතක තියාගන්න ඕනේ උත්ප්‍රේරක විශේෂ. උත්ප්‍රේරක කියන වචනේ ආවනම් උත්ප්‍රේරක හැම වෙලේම කරන්නේ යම්කිසි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න අවශ්‍ය සක්‍රීය ශක්තිය අඩු කරනවා. ඔව් ඒ කියන්නේ මෙතන නම් සක්‍රීය ශක්තිය වලට පේනවා ඉතින් බෙල් වලනේ සක්‍රීය ශක්තිය 200යි කියන්නේ 500 300ක් අඩු කළාම සක්‍රීය ශක්තිය 200යි. මේ 200 අඩු කරනවා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව මෙන්න මේ වගේ තත්ත්වයකට යහපත් කරනවා. මම ඒක කළු පෙනෙන් ඔයගලන්ට අඳින්න. මෙන්න මේ වගේ. හරි. එතකොට දැන් නව සක්‍රීය ශක්තිය වෙන්නේ මෙන්න මේ කොටස. නව සක්‍රීය ශක්තිය එහෙම නැත්නම් උත්ප්‍රේරක තියෙන අවස්ථාව. ඒ කියන්නේ උත්ප්‍රේරක සහිත. එතකොට මේකට තමයි උත්ප්‍රේරක රහිත අවස්ථාව. ඉතින් ඔයාලට පැහැදිලිවම පේනවා ඇති මෙන්න මේ ශක්තිය මෙන්න මේ දක්වා තිබ්බ ශක්තිය ශක්ති පරිකරය මොකද කරේ උත්ප්‍රේරක වලින් අයින් කළා. එතකොට ආයි අහගන්න හොඳටම උත්ප්‍රේරක වලින් සිද්ධ කරන්නේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න අවශ්‍ය සක්‍රීය ශක්තිය අඩු කරනවා. කොහොමද ඒ සක්‍රීය ශක්තිය අඩු කරන්නේ? ප්‍රතික්‍රියාව සිද්ධ වෙන මාර්ගය වෙනස් කළා. ඒක පැහැදිලිවම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. කොයිලාවත් උත්ප්‍රේරක කියන වචනයවත් නෙමෙයි. එයාගෙන් සක්‍රීය ශක්තිය වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ. වැඩිවීමක් සිද්ධ අපි නිෂේධක ඒක ඔයගොල්ලන්ට හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ උත්ප්‍රේරක ගැන තමයි පැහැදිලිවම දැනගන්න ඕනේ. ඉතින් ඒතකොට මෙන්න මේ ප්‍රස්තාරය ඔයගොල්ලෝ විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ. සමාන අඳින්න වෙන්නත් පුළුවන් ඔයගොල්ලන්ට.
වැඩි අවස්ථාවෙන් අඩු අවස්ථාවටපත් වෙනවා. ඒකෝට මේක තමයි නවසක් නම්. මෙතන අගයක් එකම ගන්න අපි මෙතන ඔයගලන්ට 400යි කියන්නේ. මෙතන හරියටම භාගයක් මඩ බෙදා මම එහෙම නැති වෙන්නේ ගණන් සරලව හිතමු අපි 450ක් වුණා කියලා. ඒතරට කියනවා ජූල් 50කින් සක්‍රීය ශක්තිය අඩු වෙලා. එතකොට දැන් කලින් අපි අණු හිතමු අණු 50ක් තිබ්බනම් අණු 50න් 20යි නම් අර මුල්ම අවස්ථාවවල මතකද සෙල් සංඛ්‍යා 25 අවස්ථාවේ මම කිව්වා අපි ගත්ත උදාහරණේ මෙන්න මෙච්චරකට තමයි සක්‍රීය ශක්තිය ඉක්මවලා තිබ්බේ අණු ගාන. හැබැයි දැන් උත්ප්‍රේරක 1 උත්ප්‍රේරක තිබ්බාම දැන් අර 50න් අර අපි හිතමු මෙතන ශක්තිය සක්‍රීය ශක්තිය දැන් වැඩි ප්‍රදේශයකින් 500ක් වෙන්න ඕනි සේරම මේ අවස්ථාවේ 20යි යන තියෙන සක්‍රීය ශක්තිය ඉක්මවනු උත්තරයක දානවත් එකම තව 10 දෙනෙක්ගෙන් සක්‍රීය ශක්තිය අඩු වෙනවා. ඒකත් එක්කම තවණු සෙට් එකකට පුළුවන් වෙනවා. ඒ කියන්නේ ප්‍රස්තාරයෙන් ඉඳතු කරන්නේ ලේසි ඇති බෝල්ට්ස්මන් ප්‍රස්තාරේ. දැන් මෙහෙනම් ප්‍රස්තාරේ ගියේ මතකද ඔයගොල්ලන් මෙතන අණුක භාගයේ තිබ්බා. මෙතන චාලක ශක්තිය තිබ්බා. එතන මේක නම් EA උත්ප්‍රේරක නැති අවස්ථාවේ දැන් උත්ප්‍රේරකත් එක්ක 9 EA තියෙන්නේ මෙන්න මම EA ස්ටාර් කියලා දෙන්න පින්නන මෙන්න මේ හරිය. ඉදිරියට පේනවා දැන් මෙන්න මේ අණු සෙට් එකකටම අවස්ථාව හම්බෙලා තියෙනවා ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. මම දැන් මේ උදාහරණ මේ ප්‍රස්තාරණ ඔයගොල්ලන්ට මේ කතාව පැහැදිලිවම හොඳටම තේරෙනවා. ඉතින් ප්‍රස්තාරය ඔයගොල්ලෝ ෂෝට් නෝට් එකක් හරි අනිවාර්යෙන් ගහ ගන්නවා නම් ඒක අනිවාර්යෙන් අඳගන්න. ප්‍රස්තාරය හොඳට පොයින්ට් එකක් විතර දාගන්න. උත්ප්‍රේරක කොහොමද ඒකට බලපාන්නේ කියලා පෙන්නන්න. ඒතර ඒගොල්ලන්ගේ චාලක ශක්තිය කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒතර ඒගොල්ලන් අණුක භාගයේ සාමාන්‍ය අවස්ථාවම තමයි. හැබැයි සක්‍රීය ශක්තිය අඩුවීමක් සිද්ධ වෙලා තමයි ප්‍රතික්‍රියාව ওই ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ. ඉතින් වැදගත්ම කොටසක් ඒක පැහැදිලිවම මතක තියාගන්න. ඔව්. නංගිමල එතකොට දැන් අපි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට බලපාන ප්‍රධාන සාධක තුනක් සාකච්ඡා කරලා ඉවරයි. සාන්ද්‍රණය, උෂ්ණත්වය හා උත්ප්‍රේරක. දැන් පීඩනය හා භෞතික තත්ත්ව තමයි කතා කරන්න තියෙන්නේ. මම පොඩි විස්තරයක් කියලා ඉන්නම්. ලොකු විස්තරයක් නැතුව. දැන් පීඩනය විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නවා අපි පීඩනය වැඩි කරනවානේ. දැන් උදාහරණයක් අපි දුමු. දැන් ඔයගොල්ලෝ මේ වගේ බැලුමක් තියනවා නම් යාට පීඩනය වැඩි කරනවා කියන්නේ බැලුම් පරිමාව පොඩි වෙනවනේ සරලව ගත්තොත්. ඉතින් පරිමාව පොඩි වෙනවා කියන්නේ මේක විශේෂයෙන්ම වායමය පද්ධතියකට තමයි හරියන්නේ. වැඩි පීඩනයක් එදෙනවා කියන්නේ පරිමාව අඩු වෙනවා. එහෙනම් සාන්ද්‍රණය වැඩි වෙනවා. ඉතින් ඇත්තටම එතකොට වෙන්නේ සාන්ද්‍රණය වැඩි වීම නිසා ආයන පළවෙනි සාධකය කතා කරපු විදිහට සාන්ද්‍රණය වැඩි වීම නිසා ඒකක පරිමාව ඒ කාලෙකදී සිදුවන සඵල ගැටුම් ප්‍රමාණය වැඩි වෙලා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඊළඟට භෞතික තත්ත්ව ගත්තොත් මම සරලව ගත්තොත් මේ ඔයගොල්ලෝ ප්‍රායෝගිකව දන්න දේ තමයි අපි ලොකු දර කොටයක් එකපාරම ගින් තියනකට වඩා ඉක්මනට අපිට ගින්න අල්ල ගන්න පුළුවන් වෙන්නේ. ඒක පොඩි පොඩි කැලි වලින් කැඩුවොත් එහෙම. එතන මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ අර ගින්න නිරාවරණය වෙන ශ්‍රේෂ්ඨ ඵලයේ වැඩි වෙනවා පොඩි කැලි වල. එතකොට වැඩි පැත්තකට ගින්න අවිලා ඉක්මනට එයාගේ ජල උෂ්ණත්වයට අවිලා ඒක ගින්න අර ගන්නවා. ඉතින් ඒ හින්දා පැහැදිලිවම භෞතික තත්ත්ව ගත්තොත් එහෙම ඒ කියන්නේ අර එයාගේ ශ්‍රේෂ්ඨ ඵලයේ වැඩි වෙන්න තමයි ඒ කියන්නේ සරලවම අපි අර දැන් මොකක් හරි කෙලිම කුට්ටියක් විදිහට ප්‍රතික්‍රියා කරනකොට වඩා අපි කුඩු කළා ඒක කුඩු විදිහට දැම්මොත් එimhe ඩස්ට් එකක් විදිහට දැම්මොත් එimhe ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව වැඩි. ඒක තමයි භෞතික තත්ත්ව කතාවෙන් කියන්න තියෙන්නේ. ඉතින් ඒ කොටසත් එක්ක ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට බලපාන ප්‍රධාන සාධක පහ සාකච්ඡා කරලා ඉවර වෙනවා. ඔව්. නංගි මල්ලි. එතකොට අපි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න මොනවද තියෙන්නේ සාධක ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට බලපාන සාධක ගැන කතා කළා. දැන් අපි කතා කරන්න යනවා ප්‍රධාන වශයෙන් මෙතනදී මට ප්‍රතික්‍රියා දැන් ඔයාලට මතකද මම පාඩම පටන් ගද්දි පළවෙනි වීඩියෝ එකේ එක දිශාවකට යන ප්‍රතික්‍රියාවයි දෙපැත්තට යන ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා ගැනයි කතා කළා. දැන් මෙතන මම ආයේ ප්‍රතික්‍රියා ටික ආයේ වර්ග දෙකකට වෙන් කරනවා. එකක් තමයි මූලික ප්‍රතික්‍රියා. ඒ වගේම එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් තනි පියවර ප්‍රතික්‍රියා. මම හිතනවා ඔයගලන්ට මතක් වෙනවා ඇති. අපේ පළවෙනි වීඩියෝ එකේ අපි සාකච්ඡා කළා. මම අද දවසේ පටන් ගද්දිත් ඒක ආයේ කිව්වා. ඔයගලන්ට මොකක් හරි ප්‍රතික්‍රියාවක් මූලික පෙළ එහෙම නැත්නම් තනි පියවර කියලා දීලා තියෙනවා නම් ඔයගලන්ට කෙලින්ම කියන්න පුළුවන් ඒ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා සමීකරණය දැන් මෙතන ගත්තොත් එහෙම ප්‍රතික්‍රියාවක දෙක වෙන්නේ NO හා O3 මේ දෙන්නගේ පෙළ මෙයාගේ පෙළ 1යි මෙයාගේ පෙළ 1යි මේ ප්‍රතික්‍රියාව බැලන්ස් නම් බලමු ඔක්සිජන් 3යි 1යි 4යි මෙතන 2යි 2යි 4යි නයිට්‍රජන් 1යි නයිට්‍රජන් ප්‍රතික්‍රියාව බැලන්ස් එහෙනම් තුලින් තුලින් සමීකරණයෙන් පෙන්වන ස්ටෝකියෝමෙට්‍රික් අගය යන්නේ අදාළ ප්‍රතික්‍රියාවකට කෙලින්ම ගන්න පුළුවන් මේ ප්‍රතික්‍රියාවේ පෙළ කියලා. ඒකට NO වල 1යි O3 වලත් 1යි කියලා කෙලින්ම ගන්න පුළුවන්. එතන මූලික පෙළ එහෙම නැත්නම් තනි පියවර කියන්නේ එක පියවරෙම ප්‍රතික්‍රියාව ඉවරයි. හැබැයි මේකේ යාන්ත්‍රණය කොහොමද වෙන්නේ? ඒ දේවල් ඔයගොල්ලෝ විශේෂයෙන්ම දැනගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තනි පියවරයි කියන්නේ එක පියවරෙම ප්‍රතික්‍රියාව වෙනවා.
ඉතින් අපි බහුපියවර ප්‍රතික්‍රියාවක අනිත් සෙට් එක ගත්තොත් දැන් මෙතන ඔයගලන්ට උදාහරණයක් මේක බලන්න. මෙතන මම මේ ඔයගලන්ට ටිකක් තද අකුරෙන් ලියලා තියෙන ටික තමයි සමස්ත ප්‍රතික්‍රියාව NO2O5 කියන එක NO2 අණු 4ක් හා O2 බවට පත් වෙන එක. හැබැයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ඔයගලන්ට පේනවා N2O5 කියන ප්‍රතික්‍රියකය මෙතන තියෙනවා. ඒ ප්‍රතික්‍රියකය මුලින්ම දැන් මේ ඔයගලන්ට පේනවා මෙතන මේ දෙන අතර ප්‍රතිවර්තී ඉතල එහෙම නැත්නම් මේ දෙන අතර සමතුලිතතාවයක් තමයි තියෙන්නේ. මේ දෙන පස්සේ ඒ NO2 හා NO3 කියන අණු දෙක එකතු වෙලා NO2 NO2 ආය හදලා පස්සේ NO3 එකතු වෙලා තමයි NO2 විදිහට හැදෙන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ මේ ප්‍රතික්‍රියාව තුන මේකට එකතු කරොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ O2 මෙතනින් ඉතුරු වෙනවා. මෙතනින් NO2 අණු වෙනවා. එතකොට එහා පැත්තේ මේ පැත්ත කැපිලා යනවා. ඔයගොල්ලෝ ඒක කරලා බලන්න. මේ අණු ටික මෙහෙම එකතු කරලා මේ ටික මෙහෙම පල්ලෙහාට එකතු කරලා ප්‍රතික්‍රියා ගහ පළ ටික. එතකොට මේ පිළිතුරු ටික ආයෙ එනවා. එතකොට ඉතින් දැන් ප්‍රතික්‍රියාව ඔයගලන්ට දැක්ක ගමන් මෙයාගේ මේ දෙන එකතු වෙලා AB වලින් CG හැදෙනවා කියලා දැක්ක ගමන් ඔයගලන්ට කියන්න බෑ. මෙයාගේ පියවර මෙච්චරක් තියෙනවා. මෙයාගේ මේ පියවර එහෙමවත් කියන්න බෑ. ඒක ඇත්තටම වෙනම පරීක්ෂණයක් කළා තමයි වෙන මොකද ඔයගොල්ලෝ දන්නවා දැන් පියවර කීපයක් සිද්ධ වෙනවා නම් අතරමැදි අවස්ථා කියන්නේ ගොඩක් අස්ථායි අවස්ථා. ඒකට ඒවා ස්ථායි කරගන්න බෑ ඒවා. මේ ඒව ඕනනම් වෙනම ට්‍රැක් කරලා වෙනම හරි ප්‍රතික්‍රියා වෙන දේවල් ටිකක් දාලා ඉතින් ඒක ඇත්තටම වෙනම පරීක්ෂණයක් තමයි ඒක. ඒක අපිට සාමාන්‍ය අවස්ථාවලදී කරගන්න හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ දැනගන්න ඕනේ බහුපියවර ප්‍රතික්‍රියා කියලා જાතියක් තියෙනවා. මේ පියවර කීපයක් සිද්ධ වෙලා තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. මූලික පෙළ එහෙම නැත්නම් තනි පියවර ප්‍රතික්‍රියා වල එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒක පියවරෙම ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඉතින් ඔයගොල්ලෝ කැම්පස් එකට ඇවිල්ලා කෙමිස්ට්‍රි ගැන ඉස්සරහට ඉගෙනගෙන ගියොත් එහෙම අනිවාර්යෙන් මේ දේවල් ඔයගලන්ට ඉගෙන ගන්න හම්බ වෙනවා. බහුපියවර ප්‍රතික්‍රියා, මූලික පෙළ ප්‍රතික්‍රියා ඒව ගැන තව විස්තර. ඉතින් මේක තමයි ඒකේ තියෙන එක කොටසක්. ඒතර මේකෙදී ඔයගොල්ලෝ වැදගත් වචනයක් ඔයගලන්ට තියෙනවා. එක්සෑම් එකේ අහලා තියෙනවා අනුකතාවය කියලා. මම මෙතන උඩින් ඒක ලියන්නම්. අනුකතාවය. ඉතින් හොඳට මතක තියාගන්න මේ අනුකතාවය කියලා කියන්නේ මූලික පෙළ. එහෙම නැත්නම් තනි පියවර ප්‍රතික්‍රියාවක තුලිත සමීකරණය ඔයගොල්ලෝ ලිව්වහම ඒකේ ප්‍රතික්‍රියක අණුවල ස්ටොයිකියමෙටික් අගයන්ගේ එකතුව. එහෙම නැත්නම් ප්‍රතික්‍රියක අණුවල එකතුව තමයි අනුකතාවය කියලා කියන්නේ. මම මේ ප්‍රතික්‍රියාවට ගත්තොත් එහෙම විතර අනුකතාවය කියන දෙකයි. ඉතින් ඔයගොල්ලන්ට ආයෙ පොඩ්ඩක් බලුවොත් පේනවා ඇති එයාගේ සමස්ත පෙළට ඒක සමාන වෙලා තියෙනවා. සමස්ත පෙළෙදි මේ දෙන්න එකයි තමයි එන්නේ මේ සාන්දර්ය විතර. එතකොට එතනත් දෙකයි අනුකතාවය දෙකයි. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඒත් ආයෙත් කිව්වොත් අනුකතාවය කියන්නේ මූලික පෙළ එහෙම නැත්නම් තනි පියවර ප්‍රතික්‍රියාවක තුලිත සමීකරණයේ මේ දැක්වෙන ප්‍රතික්‍රියක අණුවල එකතුව. ඔව් නංගි මල්ලි. එතකොට දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපේ චාලක රසායනයේ කොටසේ තියරි වල අවසාන කොටසට. ඉතින් මම දැන් ඔයගොල්ලන්ට කලින් මේ දැන් පොඩ්ඩක් කලින් සාකච්ඡා කළා තනි පියවර හා බහු පියවර ප්‍රතික්‍රියා කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මෙතන මම සාකච්ඡා කරන්නේ මේ තනි පියවර හා බහු පියවර ප්‍රතික්‍රියාවල ශක්ති ප්‍රස්ථාර හා වැදගත් කොටසක් වෙන වැදගත් පොයින්ට් එකක් වෙන ශීඝ්‍රතා තීරක පියවර. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා rate determination step කියලා. ඒකත් එක්ක. ඉතින් ඇත්තටම මම මේ වීඩියෝ එකේ ඔයගලන්ට ප්‍රස්ථාර කීපයක් ඇඳා. ඒ හැම ඇඳ ප්‍රස්ථාරයක්ම මම කියන්න ඕනේ තනි පියවර ප්‍රතික්‍රියා. වලට අදාළ ප්‍රස්ථාර තමයි ඇඳේ. ඔයගලන්ට මම මේක ඇඳාම එතකොට මම කිව්වා බහුපියවර ප්‍රතික්‍රියාවක් නම් අපිට ඒක ප්‍රතික්‍රියාව දැක්ක මම කියන්න බෑ. ඒක ඔයගොල්ලෝ දීලා තියෙනවානේ මේක මෙච්චර පියවර 3ක් එහෙම නැත්නම් පියවර 4ක පියවර 2ක ප්‍රතික්‍රියාවක් කියලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පුළුවන් ශක්ති ප්‍රස්ථාරය දිහා බලලා ඒ ප්‍රතික්‍රියාව පියවර කීයක්ද කියන එක කියන්න. මම මෙතනදී ඒකත් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න උත්සාහ කරනවා. ඉතින් මුලින්ම මම තනි පියවර ප්‍රතික්‍රියාවක් ගත්තොත් මම තාපදායක ප්‍රතික්‍රියාවක් මෙතනින් ගන්නම්. මෙන්න මේ වගේ කියන්නේ අතරමැදි අවස්ථා. එහෙම නැත්නම් අපි කියනවා ට්‍රාන්සිෂන් ස්ටේට්. අතරමැදි අවස්ථා එකයි තියෙන්නේ. තනි පියවර ප්‍රතික්‍රියාව මම මෙතන ගන්නම්. පියවර 3ක ප්‍රතික්‍රියාවක්. පියවර 3ක තාපදායක ප්‍රතික්‍රියාවක්. ඒක බලන්න පේනවනේ තාපදායක නම් අවසානයේ හැදෙන ඵලයේ ශක්තිය ප්‍රතික්‍රියකට වඩා අඩුයි. මෙහෙන් පටන් ගන්න. අපි දුම් මෙන්න මෙහෙම වුණා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති සරලව ගත්තොත් තකොට පල්හැරින් ගන්නවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති අතරමැදි අවස්ථා 1යි 2යි 3යි. පියවර 3යි නම් අතරමැදි අවස්ථා 3යි. ඉතින් එතකොට මම ගත්තොත් එහෙම මේකේදී ඔයගොල්ලන්ට තව දෙයක් මෙහෙම මම කියලා දෙන්න. මම පැහැදිලි ඇති කියලා හිතනවා. තනි පියවර ප්‍රතික්‍රියාවක් නම් එක ස්ටෙප් එකයි තියෙන්නේ. එතකොට එක අතරමැදි අවස්ථාවයි තියෙන්නේ. හැබැයි පියවර ගන්න වැඩි වෙන මේ වගේ වෙනස් වෙනවා.
දැන් මේකේ අපි ඊට පස්සේ බැලුවොත් එහෙම දැන් ඔයගොල්ලෝ දන්නවා අපි සක්‍රීය ශක්තිය කියලා කිව්වා. ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න අවශ්‍ය අවම ශක්තිය. ඒ වගේම මෙතනදී මම අහගන්න හොඳට මෙතනදී අපිට ඕනනම් කියන්න පුළුවන් ප්‍රතික්‍රියක හා අතරමැදි අවස්ථාව අතර ශක්ති වෙනසට සක්‍රීය ශක්තිය කියලා. මම ඉස්සෙල්ලා ඒක මාක් කළා. හැබැයි මම ඒ විදිහට ඔයගලන්ට පැහැදිලි කරේ නෑ ඒක. එහෙමත් කියන්න පුළුවන්. ප්‍රතික්‍රියක හා අතරමැදි අවස්ථාව අතර තිබෙන ශක්ති වෙනස තමයි සක්‍රීය ශක්තිය EA කියලා කියන්නේ. ඒක උත්ප්‍රේරක වලින් තමයි ඒක අඩු කරේ ඔයගලන්ට එකත් මතක ඇති. දැන් මේක ගත්තාම මේකේ ඔයගලන්ට වෙනවා පියවර තුනක් තියෙනවා. එතකොට මම ගත්තොත් එහෙම පළවෙනි පියවරේ සක්‍රීය ශක්තිය මොකක්ද? මෙන්න මේක. මෙන්න මෙතන තදගත්ම පොයින්ට් එකක් ඔයගලන්ට මේකත් එක්කම අහගන්න හොඳටම. දැන් කොයිලාවකත් ඔයගොල්ලෝ හිතන්න එපා මේකේ දැන් ඔයගොල්ලෝ ඇත්තටම පේනවා මේකේ පළවෙනි ස්ටෙප් එක ඔයගොල්ලෝ දැන් අපි මේ ටික වහලා ගත්තොත් එහෙම පළවෙනි එක. ඔයගලන්ට පේන්නේ නැති මෙතන ඇත්තටම ප්‍රතික්‍රියාවකට වඩා මේකට වඩා වෙනස්. දැන් මේකත් තනි පියවරක් ගත් ප්‍රතික්‍රියාව කියලා හිතුවොත් එහෙම මේකේ ඔයගලන්ට පේන්නේ නැති මේක ඇත්තටම තාප අවශෝෂක පියවරක්. පළවෙනි එක. පේනවනේ ප්‍රතික්‍රියාවකට වඩා මෙතන ඵලයේ ශක්තිය වැඩි. නේ? ඒක මෙහෙම තමයි ඉතින් තාප අවශෝෂණ ප්‍රතික්‍රියාව හැදෙන්නේ. ඒතර පළවෙනි පියවරේ දැන් ඔයගොල්ලෝ දැකම සමහරවිට එකපාරම ළමයි මෙන්න මේ අතර ශක්ති වෙනස ගන්නවා මේ සක්‍රීය ශක්තිය කියලා. ඒක නෙමෙයි ප්‍රතික්‍රියකයත් එක්ක තමයි යන්නේ. ඒක තමයි ඔයගොල්ලෝ තාප අවශෝෂණ වල පොඩ්ඩක් වරද්දගන්නේ. අද දෙවෙනි ස්ටෙප් එක ගත්තොත් දෙවෙනි ස්ටෙප් එකේ අතරමැදි අවස්ථාව මෙතන. ඒතර එයාට ප්‍රතික්‍රියක වෙන්නේ මෙයා. ඒතර ඒකෙදි මේක. තුන්වෙනි එක ගත්තාම මේක. ඒතරන් පේනවාදී මේ තමයි සක්‍රීය මම ගත්තේ එහෙම EA1 EA2 EA3 කියලා. දැන් මේ තුන එතකොට පියවර තුනක් තියෙනවා. පියවර තුනේ ශක්ති තුනක් තියෙනවා. මෙතන බැල මට පේන විදිහට දැන් අපි හරියට පැහැදිලි දෙන්න ඕනේ. මම හිතනවා මෙන්න මේ E2යි EA කියන අගය තමයි වැඩි. මම මේක පැහැදිලි වෙන්න ඕනේ. තව මම උඩට ගන්නවා. ඒක වල තව පැහැදිලි වෙයි. මෙහෙට ඔයාලත් එහෙම. එයාගේ සක්‍රීය ශක්තිය පියවරේ වැඩි වෙනවා. අනිත් එකට සාපේක්ෂව පැහැදිලිව මෙයාගේ අගය වැඩි. එහෙනම් හොඳට මතක තියාගන්න දෙවෙනි පියවරට තමයි වැඩිම ශක්තියක් අවශ්‍ය වෙන්නේ. එතකොට අනිත් පියවර දෙකට කොහොම වුණත් දෙවෙනි පියවර තමයි අපි කියන මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා තීරක පියවර. එහෙනම් නැත්නම් රේට් ඩිටර්මිනේෂන් ස්ටෙප් එක. මොකද ඒකට අවශ්‍ය ශක්තිය අපි තුන් පළවෙනි එකට අවශ්‍ය ශක්තිය ජූල් 20යි. මෙයාට අවශ්‍ය ශක්තිය ජූල් 50යි. මෙයාට අවශ්‍ය ශක්තිය ජූල් 10යි කියලා. එහෙනම් මේ 50 කියන ස්ටෙප් එකට යන්න බැයි නම් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැනේ. එහෙනම් පැහැදිලිවම දැනගන්න ඕනේ බහුපියවර ප්‍රතික්‍රියාවක වැඩිම ශක්තියක් අවශ්‍ය වෙන පියවරේ ශක්තිය පියවරට අවශ්‍ය සක්‍රීය ශක්තිය තිබ්බේ නැත්නම් ප්‍රතික්‍රියාවක තුලේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. ඒකෝට සක්‍රීය ප්‍රස්ථාරයෙන් ඔයගලන්ට ඒක පැහැදිලිවම දැනගන්න පුළුවන්. ඒක විශේෂම පොයින්ට් එකක්. පැහැදිලිවම මතක තියාගන්න වැඩි ශක්තිය තියෙන පියවර තමයි ශීඝ්‍රතා තීරක පියවර වෙන්නේ. මම දැන් ඔයගලන්ට උදාහරණයක් විදිහට කිව්වොත් එimhe මම කිව්වොත් අපි හිතමු කමිසයක් හදනවා කියලා. ඒතර කමිසයක් හදද්දී අපි කිව්වොත් එහෙම ඔන්න දැන් කමිසේ රෙදිරි කපන්න ඕනේ, ඊට පස්සේ ඒක මහන්න ඕනේ, බොත්තම් අල්ලන්න ඕනේ, පැක් කරන්න ඕනේ කියන අවස්ථා හතර ගමු. මොකද පියවර හතරක් විදිහට ගත්තොත් අපි හිතමු ඔන්න බොත්තම් අල්ලන එක තමයි අමාරුම වැඩේ. ඒක තමයි දැන් ඉක්මනට අඳින්න ටික කපුවා මහුවා බොත්තම් අල්ලන ගොඩක් වෙලා යනවනම් එතකොට අර පළවෙනි පියවර දෙක කොච්චර ඉක්මනට වුණත් වැඩක් නැහැ. අර පියවර බොත්තම් අල්ලන පියවර හිමීට නම් සිද්ධ වෙන්නේ. එහෙනම් ඒ පියවර අපිට ඉක්මනට සිද්ධ කරගන්න. ඒ කියන්නේ ඒ පියවර හිමීට නම් සිද්ධ වෙන්නේ. ඒ පියවරේ සක්‍රීය ශක්තිය වැඩි නම් ඒ පියවර පාස් කරන්න නැතුව අවසාන ප්‍රොඩක්ට් එකට යන්න බෑනේ. එතකොට නම් ඒ පියවරට දාලා සක්‍රීය ශක්තිය තියෙනවා නම් තමයි සම්පූර්ණ ප්‍රතික්‍රියාවම සිද්ධ වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ කොටසත් එක්ක පැහැදිලි වෙන්නේ නැති කියලා බහුපියවර ප්‍රතික්‍රියාව කොහොමද වෙන්නේ කියලා. ඉතින් තාම නම් ඔයගලගේ සිලබස් එකේ විශේෂයෙන්ම බහුපියවර ප්‍රතික්‍රියා ප්‍රස්තාරය දීලා ප්‍රශ්න ඒ ලෙවල් වල මැත් ඉතිහාසය නම් අහලා නැහැ. ඉතින් ඒ වලට අනිවාර්යයෙන්ම ඔයගලගේ සිලබස් එකේ තියෙනවා. මම දැන් ඔයගොල්ලෝ දන්නවා ගුරුත්වත ඔයගලන්ට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් ඉන්ටර්නෙට් එකෙන්. ඉතින් ඒවත් කරගෙන ඒ වැඩ ටික හරියට කරගන්න. එතකොට ඒකත් එක්ක මම හිතනවා සාරක රසායන සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන්ම ඔයගලන්ට අවශ්‍ය වෙච්ච කරුණු ටික ඉවරයි කියලා. එතකොට මම ඉක්මනට ඔයගලන්ට පොඩි සමරියක් මතක් කරන්නම්. මොකද කොච්චර කිව්වත් ඔයගොල්ලෝ නෝට් එකක් හදද්දී අවසානයේ අනිවාර්යෙන් මොන නෝට් එක වුණත් දැන් එතනම සාරක රසායනය ගත්තොත් එහෙනම් ඔයගලන්ට ලස්සනට එක හාෆ් ෂීට් කොලයක දෙපැත්තේ ලස්සන ෂෝට් නෝට් එකක් හදාගන්න පුළුවන්. සමහරවිට මම ඊළඟ වීඩියෝ එක පෙන්නන්න ඊළඟ වීඩියෝ එකේ ඇත්තම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න තමයි පාස් පේපර්ස් වල තෝරාගත්ත ප්‍රශ්න කීපයක් MCQ ඒ වගේම රචනා ප්‍රශ්න ටිකක් ස්ට්‍රක්චර්ඩ් ලත් මේක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි හිතනවා ඊළඟ වීඩියෝ එකට කලින් ඔයගොල්ලෝ ප්‍රශ්න ටික හොඳට කළා තනියෙන් try කළා වීඩියෝ එක බලලා ඔයගලන්ට ඊළඟ වීඩියෝ එකෙන් ඒ ටික හදාගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ හින්දා පුළුවන් තරම් නම් ඉමල් ඔයගොල්ලෝගේ නෝට් එකක් හදාගන්න. මොකද මොන නෝට් එකකටද ඔයගොල්ලෝගේ නෝට් එක දැන් ක්ලාස් වලත් ඔයගොල්ලෝ නෝට් දීලා ඇති. ඔයගොල්ලෝ තව පොත් අරගෙන කියවලා ඉතින් පුළුවන් තරම්
ඔයගොල්ලෝ පොත් එහෙම අරන් කියවනවා නම් හොඳයි මේ සබ්ජෙක්ට් වලට. මතන සිංහල පොතේ මේ සම්බන්ධව තියෙනවා. ඔයාලට ප්‍රශ්න අහන්න දිනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්නත් පුළුවන්. එතකොට චාලක රසායනයේදී මුලින්ම අපි සාකච්ඡා කළා එක දිශාවට සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක්. ඒ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ප්‍රතික්‍රියක හා ඵල කියන දෙකම පාවිච්චි කරලා ලියන්න පුළුවන් කියලා අපි කිව්වා. එතකොට R එතකොට ප්‍රතික්‍රියක වලින් තමයි ඍණ ලකුණත් එක්ක එක ආවේ. එතකොට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ලියනවා නම් ස්ටෝකියෝමීටරයෙන් බෙදන්න ඕනේ. හැබැයි අදාළ ප්‍රතික්‍රියකයේ වැයවීමේ හෝ සැදීමේ පමණක් ශීඝ්‍රතාවය අහනවා නම් අපි ස්ටෝකියෝමීටරයෙන් බෙදුවේ නැහැ. ඉතින් මම මතක 2012 අවුරුද්දේ තමයි ඔයගලන්ගේ එළවලු වල ගානක් තිබ්බා. ඒකේ තමයි මම මතක විදිහට 10 වෙනි ගාන C කොටස. ඔයගොල්ලෝ මම හිතන්නේ ගාන try කරන්න කියලා. මම try කරලා බලන්න 2012 10 වෙනි ගානේ C කොටසේ ප්‍රස්තාරයක් තිබ්බා. තව සල්ෆේට් වගේ අණු තිබ්බ ගානක් තිබ්බේ. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. එකම දේ තමයි වෙන්නේ. ඔයගොල්ලෝ බය වෙන්න එපා ප්‍රශ්න දිග වුණා කියලා. ප්‍රශ්න පැහැදිලිව කියවන්න අපි ඒව ගැන ටෙක්නික් එක ඊළඟ වීඩියෝ එකෙත් එක්කම අපි කියලා දෙන්නම්. එතකොට R සම්බන්ධ කරලා කතා කරලා පස්සේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතා ප්‍රකාශය එහෙම නැත්නම් ශීඝ්‍රතා නියමයේ ලියන හැටි අපි සාකච්ඡා කළා. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය දාලා ප්‍රතික්‍රියක තමයි එතනදී ආවේ ප්‍රතික්‍රියක වල ගුණිතයක් විදිහට පෙළ කියලා එකක් අපි පාවිච්චි කළා. ඒතර තනි පියවර හෝ මූලික පෙළ ප්‍රතික්‍රියාවක් කියලා දුන්නොත් එහෙම ස්ටෝකියෝමීටරයක සංගුණක කෙලින්ම ඔයගලන්ට පෙළ විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා කිව්වා. ඒකට සමස්ත පෙළ කියන්නේ ස්ටෝකියෝමීටරක සංගුණ සමස්ත පෙළ කියලා කියන්නේ ශීඝ්‍රතා ප්‍රකාශයේ ප්‍රතික්‍රියක වල තියෙන පෙළවල සමස්ත එකතුව කියලා අපි සාකච්ඡා කළා. ඊළඟ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න අර්ධජීව කාලයට සාකච්ඡා කළා. සාන්ද්‍රණයේ භාගයක් වෙන්න ගත වන කාලය, ආරම්භක සාන්ද්‍රණයේ භාගයක් වෙන්න ගත වන කාලය. ඊට පස්සේ ප්‍රතික්‍රියාවක් වෙන්න නම් තියෙන අවශ්‍යතාව මොනවද? ගැටෙන්න ඕනේ අණු, නිවැරදි දිශාවෙන් ගැටෙන්න ඕනේ, අදාළ සක්‍රිය ශක්තිය සම්පූර්ණ වෙන්න ඕනේ කියලා කතා කළා. ඊට පස්සේ සක්‍රිය ශක්තියත් එක්ක මැක්සෙන් බෝල්ට්මාන් ව්‍යාප්තියත් අපි සාකච්ඡා කළා. කොහොමද ප්‍රතික්‍රියාවක් වෙන්න නම් ඒතර අණු 50ක් තිබොත් 50ටම ශක්තිය නැහැ. යම් ප්‍රමාණයකට තමයි ශක්තිය වෙන්නේ තියෙන්නේ. ඊළඟට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට බලපාන සාධක කියලා උෂ්ණත්වය, පීඩනය, උත්ප්‍රේරක, සාන්ද්‍රණය, භෞතික තත්ත්ව ගැන වෙනම සාකච්ඡා කළා. ඒ ටිකත් ඊට පස්සේ ඒක උත්ප්‍රේරකම බලන මතක ඇති ශක්ති ප්‍රස්ථාරයම තමයි එතන තිබ්බේ. එතකොට සක්‍රිය ශක්තිය කියන්නේ මොකක්ද? එන්තැල්පිය කියන එකට සම්බන්ධ වෙන්නේ කියලා කතා කළා. ඊළඟට තනි පියවර හා බහු පියවර ප්‍රතික්‍රියාවත් එක්කම අනුගතතාවය ගැන අපි සාකච්ඡා කළා. විශේෂයෙන්ම මූලික පෙළ ප්‍රතික්‍රියාව වල තුලිත සමීකරණයේ සම්බන්ධ එකක්. ඒ අවස්ථාවෙන් පස්සේ ඒ ටිකත් එක්කම අපි අවසාන වශයෙන් මේ විදිහට තනි පියවර හා බහු පියවර ප්‍රතික්‍රියාවල ප්‍රස්ථාරය කොහොමද දෙන්නේ කියන එක සාකච්ඡා කළා. ඒතකොට ඒකෙන් ශීඝ්‍රතා තීරක පියවර තමයි වැඩිම ශක්තියක් අවශ්‍ය වෙන්නේ. ඒ ශක්තිය නැත්තම් ප්‍රතික්‍රියාව ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ කියන එකත් අපි සාකච්ඡා කළා. ඉතින් ඒකත් එක්ක අපි චාග සම්බන්ධයෙන් තියරි සාකච්ඡා කිරීම අවසන් වෙනවා. ඉතින් එහෙනම් බැරි හරියට කරගන්න.